පහත භාග ප්‍රතිශත ලෙස දක්වන්න. 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 හරි. අපි බලමු කොහොමද භාගයක් ප්‍රතිශත කරන්නේ. ඔයගොල්ලෝ මීට කලින් අවුරුදු වල මේ ඉගෙන ගත්ත දේවල් මම මේ පොඩ්ඩක් මුලින්ම සාකච්ඡා කරන්න ගත්තේ මේ පාඩමේ. බලමු එහෙනම් භාගයක් දුන්නාම අපි ඒක ප්‍රතිශතයක් කරන්නේ කොහොමද? ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ මොකක් හරි දෙයක ප්‍රතිශතයක් හොයන්න කිව්වොත් අනිවාර්යයෙන් ඉස්සෙල්ලා කරන්න ඕන මොකද්ද? භාගයක් ලියා ගන්න එක. දැන් අපි හදන්නේ මේ භාගයක් ලියාගත්තාම කොහොමද ඒක ප්‍රතිශත කරන්න කියන එක. හරි? අපි උදාහරණ ටිකක් බලමු. පළවෙනි උදාහරණය 5න් 2. හරිද? පළවෙනි උදාහරණය 5න් 2. එතකොට අපි කොහොමද මේ 5න් 2 ප්‍රතිශතයක් කරන්නේ? ඕගොල්ලන්ට දෙන භාගය මොකද කරන්න ඕන? 100%න් ගුණ කරන්නයි තියෙන්නේ. ප්‍රතිශතයක් කරන්න මොකද කරන්න ඕන? අපිට ලබා දෙන භාගය 100%න් ගුණ කරන්නයි තියෙන්නේ. එතකොට කොහොමද කරන්න පුළුවන්? 5න් 2 වැඩි කිරීම 100%. අද මේ 100 කියන සංඛ්‍යාව තියෙන්නේ කොහෙද? ලවයේ. හරිද? මේ 100 කියන සංඛ්‍යාව තියෙන්නේ කොහෙද? ලවයේ. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් මේ 100 සහ හරයේ මොන හරි දේවල් බෙදන්න තියෙනවා නම් සුළු කරගන්න පුළුවන් නම් අපිට මේක සුළු කරගන්න පුළුවන්. දැන් පේනවා ඇති 5 සහ 100 ඔයගොල්ලන්ට 5න් බෙදත හැකි. 5ට 5ව 1යි 100ට 5ව කීයද? 20යි. 2 වැඩි කිරීම 20 කියන්නේ කීයද? 40යි. එහෙනම් අපිට ප්‍රතිශතයක් විදියට මෙන්න මේ 5න් 2 කියන එක ප්‍රකාශ කරන්න පුළුවන් කොහොමද? 100ට 40යි. හරිද? පැහැදිලි නේද? ප්‍රතිශතයක් කරන විදිය මොනවද කරන්න ඕන? දෙන භාගය වැඩි කරන්න ඕන 100ට 100න්. හරිද? දෙන භාගය වැඩි කරන්න 100ට 100න්. හරි. ඒ උදාහරණ ඉක්මනට ලියා ගන්න. හරි. අපි තවත් ප්‍රශ්නයකට යමු. මේ වගේ මම භාගයක් දෙන්නම් ඕගොල්ලන්ට තවත්. හරි. මේ වගේ භාගයක් දෙන්නම් තවත් උදාහරණයක්. දෙවෙනි ප්‍රශ්නය ගමු. දෙවෙනි ප්‍රශ්නය ලියන්න. 10න් 8. 10න් 8. හරිද? දෙවෙනි භාගය මන් දුන්නේ මොකද? 10න් 8. ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ 10න් 8 ප්‍රතිශතයක් විදියට අපි කොහොමද ප්‍රකාශ කරන්නේ? හරි ඉක්මනට හදන්න බලන්න ඒක 10න් 8 ප්‍රතිශතයක් විදියට ප්‍රකාශ කරන්න තමයි තියෙන්නේ. හරි. මම හිතන්නේ ඒක හදන්න නැති මේ වගේ සුළු දේවල් ඕගොල්ලන්ට නේද? 10 වසර වෙනකොට සාමාන්‍යයෙන් මේවා 8 දී 9 දී ඕගොල්ලෝ ඉගෙන ගන්න දේවල්. විශේෂයෙන්ම 8 වසරේදී වගේ මේවා ඉගෙන ගන්න. හරි මම මේ ටික මතක් කරන්නේ අපිට මේවා අවශ්‍ය වෙනවා දැන් ඉදිරියට. ඒක නිසා 10න් 8 මොකද කරන්න ඕන? ප්‍රතිශතයක්. ප්‍රතිශතයක් කරනවා නම් අපිට දෙන භාගය අපි වැඩි කරන්න ඕන කීයෙන්ද? 100%. එහෙනම් මම මේක වැඩි කරනවා 100%න්. එතකොට මොනවද වෙන්නේ? මෙන්න මේ 10 සහ 100 අපිට 10න් බෙදන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ බිඳුවට බිඳුව සුළු කරා නම් හරි නේද? එහෙම නැත්නම් 10 සහ 100 10න් බෙදන්න 10ට 10 1යි 100ට 10 10යි. 8 වැඩි කිරීම 10. කීයද? 80යි. එහෙනම් අපිට පිළිතුරක් ලැබෙනවා ප්‍රතිශතයක් විදියට කීයක්ද? 180ක් කියලා. හරිද? එහෙනම් ඔන්න අපි දෙන භාගයක් ප්‍රතිශතයක් බවට පරිවර්තනය කරා. හරිද? මම මේක ගොඩක් උදාහරණ කරන්න යන්නේ නැහැ. ඔන්න උදාහරණ දෙකක් කරා. මම හිතන්නේ පැහැදිලි ඇති අපි කොහොමද භාගයක් ප්‍රතිශත කරන්න කියන එක. හරි මම තවත් කොටසකට යනවා. අපිට දශම සංඛ්‍යාවක් දුන්නොත් අපි කොහොමද ඒක ප්‍රතිශතයක් බවට පත් කරන්නේ? හරි ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න මෙහෙම. පහත සඳහන් දශම සංඛ්‍යා පහත සඳහන් දශම සංඛ්‍යා පහත සඳහන් දශම සංඛ්‍යා
ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරන්න. ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරන්න. පහත දැක්වෙන දශම සංඛ්‍යා ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරන්න. හරි. අපි බලමු එහෙනම් කොහොමද දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් බවට පත් කරන්නේ? පළවෙනි උදාහරණය විදිහට ලියන්න 0.7. හරිද? 0.7. ඒතර මේ දීපු දශම සංඛ්‍යාව ඔයගොල්ලන්ට ප්‍රතිශත කරනකොට කරන්න ක්‍රම දෙකක් තියෙනවා. දැන් මං කිව්වා ප්‍රතිශතයක් කරන්න නම් මොකද කරන්න ඕන? අපි 100%න් වැඩි කරන්න ඕන. හරිද? ඒතර මේක ප්‍රතිශත කරන්න ඔයගොල්ලන්ට ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි මෙන්න මේ දශම සංඛ්‍යාව 0.7 කියන එක 100%න් කෙලින්ම ගුණ කිරීම. හරිද? දැන් ඕගොල්ලන්ට මතක ඇති දශම සංඛ්‍යාවක් 10න් 100න් ඒ කියන්නේ 10 බල වලින් ගුණ කරනකොට මොනවද කරන්න ඕන? ඒකේ තියෙන බිඳු වලට සමාන දශම ස්ථාන ප්‍රමාණයක් මෙන්න මේ දශම ස්ථානය ඕගොල්ලන්ගේ දකුණු අත පැත්තට ගෙන යාමයි කරන්න තියෙන්නේ. ඒතර බලන්නකෝ දශම 7 කියන එක 0.7 කියන එක වැඩි කරන්න ඕන 100න්. හරි 100න් 100 කියන්නේ මේක ප්‍රතිශතයේ පස්සේ දාගන්නකෝ 100න්. එතකොට මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ දශම තිත මෙන්න මේ දකුණු පැත්තට. ඔයගොල්ලෝගේ දකුණු අත පැත්තට ස්ථාන දෙකක් ගමන් කිරීම වෙන්න ඕන. එතකොට කොහොමද අපි ස්ථාන දෙකක් එක ඉලක්කමයි තියෙන්නේ අපිට තව බිඳුවක් මෙතනට දාගන්න පුළුවන්. එහෙනම් ඔන්න එක ස්ථානයක් මෙන්න තවත් ස්ථානයක්. ඒ කියන්නේ මෙන්න මේ බිඳුවට පස්සේ අපි දශම තිත තියන්න ඕන. ඒ කියන්නේ කීයද? 70යි. හරිද? එහෙනම් 0.7 කියන එක මට දශම සංඛ්‍යාවක් බවට පත් කරන්න පුළුවන් කීයක්ද? එතකොට එන්නේ 70ක්. හරිද? ඔය එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි මෙන්න මේ දශම සංඛ්‍යාව මුලින්ම මම භාගයක් බවට පත් කරනවා. හරිද? මේ දශම සංඛ්‍යාව මුලින්ම භාගයක් බවට පත් කරනවා. ඒතර භාගයක් බවට පත් කරනකොට ඔයගොල්ලන්ට මතක ඇති 0.7 කියන එක දශම ස්ථානයනේ තියෙන්නේ නේද? දශම තිතට පස්සේ එක ඉලක්කමයි තියෙන්නේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් කොහොමද? මෙන්න මේ දශම තිත අමතක කරන්න. එතකොට තියෙන 0.7 කියන එක. ඒ කියන්නේ 7 බෙදීම එක දශම ස්ථානය නම් අපි දාන්නේ මොකද්ද? 1.1. ඒ කියන්නේ 10. මෙතන දශම ස්ථාන දෙකක් තියුණා නම් 1.2. ඒ කියන්නේ කීයද? 100. හරි. ඔන්න මම මේ දශම 0.7 කියන එක භාගයක් විදියට ලිව්වා. දැන් මතකද මම කලින් උදාහරණ දෙකක් දුන්නා භාගයක් ප්‍රතිශත කිරීම. මතකයිනේ? මොකද්ද කරේ? මේක වැඩි කරනවා 100ට 100ෙන්. එතකොට මොනවද වෙන්නේ? මේ බිඳුවට මේ බිඳුව සුළු වෙලා ගිහිල්ලා අපිට ලැබෙනවා 170 කියන අගය. එහෙනම් බලන්න මේ දශම කෙලින්ම අරගෙන මෙහෙම ගත්තත් මේක භාගයක් බවට පරිවර්තනය කරගෙන ප්‍රතිශත කරත් අපිට එකම පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ කැමති ආකාරයකට මේක කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරිනේ? පැහැදිලි නේද? හරි. ඉක්මනට ඒ උදාහරණයක් ලියා ගන්න. ක්‍රම දෙකම ලියා ගන්න. හරි මම තවත් එක උදාහරණයක් දෙන්නම් ඔයගොල්ලන්ට ඒක තනියම කරන්න බලන්න. ඊළඟ උදාහරණය දෙවෙනි උදාහරණය ලියන්න. තවත් දශම සංඛ්‍යාවක් දෙන්නම් 1.25. හරිද? 1.25 ප්‍රතිශතයක් බවට පත් කරන්න. 1.25 ප්‍රතිශතයක් බවට පත් කරන්න. හරි. ඕගොල්ලෝ කැමති ක්‍රමයකට හදන්න පුළුවන්. එක්කෝ දශම විදියටම හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක භාගයක් බවට පරිවර්තනය කරගෙන හදන්නත් පුළුවන්. කැමති විදියක්. කොහොමද කරන්න පුළුවන්? මම මේ දශම විදියටම ගන්නම්. 1.25 වැඩි කිරීම 100ට 100. එතකොට මොනවද වෙන්නේ?
මෙන්න මෙතන තියෙනවා දශම ස්ථාන දෙකක් 100න් වැඩි කරනවා කියන්නේ ඔයගොල්ලෝ දශම ස්ථාන දෙකක් දකුණු පැත්තට මේ තිත ගෙනියන්න ඕන. ඒ කියන්නේ 1යි 2යි. මේ පහට පිටිපස්සෙන් දශම තිත තියන්න ඕන. ඒ කියන්නේ කීයද? 100ට 125ක් තමයි ප්‍රතිශතයක් විදියට අපිට ලැබෙන්නේ. හරිද පැහැදිලිද? මොන ප්‍රතිශතයක් විදියට අපිට ලැබුණ උත්තරය 125ක් කියලා. හරි මම හිතන්නේ එහෙනම් පැහැදිලි ඇති ඔයගොල්ලන්ට මේ දශමයක් කරන්නේ කොහොමද? දශමයක් හෝ භාගයක් දුන්නාම මේක ප්‍රතිශතයක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක. හරිද? හරි. එහෙනම් අපේ පාඩමට දැන් අපි එමු. මොකක්ද අපේ පාඩම? ප්‍රතිශත. මම කොහොම මේ ප්‍රතිශත යටතේ අපිට තියෙනවා කොටස් දෙකක්. එකක් තමයි බදු වර්ග සාකච්ඡා කරන්න තියෙනවා. අනිත් එක තමයි පොලිය ගැන සාකච්ඡා කරන්න තියෙනවා. ඒතර බදු වර්ග යටතේ මම කව බදු හතරක් තියෙනවා. මොනවද? වරිපනම් බද්ද, තීරු බද්ද, ඊළඟට වැට් බද්ද, එකතු කළ අගය මත බද්ද කියන එක සහ අනිත් එක මොකද්ද? ආදායම් බද්ද. හරිද? එහෙනම් මෙන්න මේ බදු වර්ග ටික තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඒතර ඕගොල්ලෝගේ මේ O level syllabus එකට අදාළව 10 වසරේදී සහ 11 වසරේදී ඉගෙන ගන්න ඔක්කොම syllabus වලට අදාළව බදු වර්ග තියෙන්නේ මෙච්චරයි. හරිද? හරි. ඊට පස්සේ 11 වසරේදී තව හම්බ වෙනවා ප්‍රතිශත ප්‍රශ්න. අපි එහෙනම් ඉස්සෙල්ලම මේ බදු වර්ග බලමු. හරි. එහෙනම් ඔයගොල්ලෝ මුලින්ම ලියා ගන්න අපි වරිපනම් බද්ද ගැන කතා කරමු. හරිද? මොකටද මේ බදු ගන්නෙ? කවුද බදු ගන්නෙ? කවුද ගන්නෙ? කිසියම් රටක පවතින රජය විසින් තමයි බදු අය කර ගැනීමක් කරන්නේ. හරිද? මොකටද මේ බදු ගන්නෙ? මොකටද ගන්නෙ? മന്ത്രിලට ගෙවල් හදන්න. එහෙමද? නෑ. සාමාන්‍ය ක්‍රමය තමයි ඒ මහජනයාගෙන් එකතු කරන බද්දෙන් තමයි රටක නඩත්තු කිරීම සහ සංවර්ධන කටයුතු කරන්නේ. හරිද? එතකොට ඒක හරියට වෙනවද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. අපි ඉගෙන ගමු කොහොමද මේ බදු වර්ග ටික හැදෙන්නේ කියන එක. හරි. එහෙනම් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ අනුමාත්‍රකාවක් ලියා ගන්න වරිපනම් බද්ද. වරිපනම් බද්ද. හරිද? ප්‍රතිශත යටතේ අපි මුලින්ම කරන්න යන්නේ මොකද්ද? වරිපනම් බද්ද. වරිපනම් බදු කියලා පිළියමුකෝ වරිපනම් බදු. හරි. අපි බලමු වරිපනම් බදු කියන්නේ මොනවද? මම හිතන්නේ ඕගොල්ලෝ හැමෝම මොකක් හරි ගෙදරකන ජීවත් වෙන්නේ නේද? ඒ තමන්ගේ නිවස අයිති රජයෙන් පාලනය වෙන මොකක් හරි ආයතනයක් තියෙනවා. ඒක සමහර විට ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන් නේද? එහෙම නැත්නම් නගර සභාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මහනගර සභාවක් වෙන්න පුළුවන්. හරිද? මොකක් හරි අර පාලනය කරන දෙයක් තියෙනවා රජය විසින්. හරිද? එතකොට ඕගොල්ලෝ බලන්න එහෙම දෙයක් තියෙනවද කියලා ඕගොල්ලෝ ජීවත් වෙන ප්‍රදේශයේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මොකක් හරි ප්‍රාදේශීය සභාවකට, එහෙම නැත්නම් නගර සභාවකට, එහෙම නැත්නම් මහනගර සභාවකට අයිතිවීමක් වෙනවා. එතකොට මොනවද කරන්නේ මෙන්න මේ ආයතන වලින් දැන් අපි හිතමුකෝ ඕගොල්ලොන්ගේ ඉඩමේ ගෙය තියෙනවා. එහෙම නැත්නම් ඉඩම තියෙනවා. එහෙම නැත්නම් ඉඩමේ ගෙය තියෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ ව්‍යාපාරයක් කරනවා. ඒ ව්‍යාපාරික ස්ථානයක් තියෙනවා. එතකොට මොනවද කරන්නේ? අන්න අර ප්‍රාදේශීය සභාවෙන්, එහෙම නැත්නම් නගර සභාවෙන්, එහෙම නැත්නම් මහනගර සභාවෙන් 탁සේරු කරන නිලධාරීන් ඇවිල්ලා අන්න අපි තුන් මේක ඉඩම කියලා. ඒගොල්ලෝ 탁සේරුවක් කරනවා. රජයේ 탁සේරු මුදලක් මේකට ලබා දෙනවා. මේක හිතන්නකෝ ඕගොල්ලෝ ඉඩමක් කියලා. හරිද? රජයෙන් 탁සේරු මුදලක් ලබා දෙනවා. අපි කියන්නේ වැලියුේෂන් කරනවා කියලා නේද? අන්න ඒක. හරි? රජයේ 탁සේරු මුදලක් ලබා දෙනවා. ඒකට සාමාන්‍යයෙන් ඕගොල්ලෝගේ ඉඩමක් ලක්ෂ 50ක් වටිනවා නම් රජයේ 탁සේරු වටිනාකම ඊට වඩා අඩුයි. හරි? සමහරට ලක්ෂ 5ක්, ලක්ෂ 2ක් ඒ වගේ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒ කරන්නේ
වාර්ෂික තක්සේරුවක්. හරිද? අවුරුද්දට මෙච්චරයි කියලා ඒගොල්ලෝ තක්සේරු කරනවා. අපි හිතමු මෙන්න මේ ඉඩම රජය විසින් තක්සේරු කරලා තියෙනවා රුපියල් 20000ක් කියලා. හරිද? රජය විසින් තක්සේරු කරලා තියෙනවා රුපියල් 20000ක් කියලා. දැන් මොකද මේ රජය කරන්නේ? මේ නිලධාරීන් ගිහිල්ලා ඒ අදාළ ආයතනයට මේක දැනුම් දුන්නට පස්සේ ඒ ආයතනයෙන් මොකද කරන්නේ? රජය තීරණය කරනවා අවුරුද්දට අපි මෙච්චර ප්‍රතිශතයක් බද්දක් විදියට මේගොල්ලොන්ගෙන් අය කරනවා. මම හිතන්නේ ඕගොල්ලෝ අහලා ඇති ඉස්සර කාලේ නේද? ඉංග්‍රීසියේ යටත් විදියට කාලෙදිත් ওই වගේ බදු තියුණානේ. ඇඟ බද්ද, බලු බද්ද එක එක ඒවා තියුණා නේද? බල්ලෙක් හැදුවත් බදු ගෙවන්න ඕනේ රජයන් වලට. දැන් නම් එහෙම නැහැ. ඒතකොට දැන් මොකද කරන්නේ? අපිට ඉඩමක් තියෙනවා නම්, අපිට ගෙයක් තියෙනවා නම්, අපිට ව්‍යාපාරික ස්ථානයක් තියෙනවා නම් අපි මොකද්ද කරන්න ඕන? මෙන්න මේ රජයෙන් කියනවා අපිට 5% බද්දක් ඒගොල්ලෝ තක්සේරු කරපු මුදලෙන් රජය අය කර ගන්නවා. හරිද? අපි හිතමු රුපියල් 20000ක් කියලා ඒගොල්ලෝ තක්සේරු කරන්නේ. එහෙනම් ඒ මුදලින් 5%ක බද්දක් මේක වෙනස් වෙන්න පුළුවන්. මම මේ උදාහරණයක් ගත්තේ 5%ක බද්දක් රජය විසින් අය කරනවා. හරි වැඩක් නේද? අපේ ඉඩම් වලට අපිම බදු ගෙවනවා නේද? හරි? එහෙනම් මොකද වෙන්නේ? ඔන්න ඔය බද්ද. හරිද? මෙන්න මේ වාර්ෂික බද්ද මොකද්ද කරන්න පුළුවන්? අවුරුද්දකට මේ වාර්ෂික බද්ද ගෙවන්න ඕන. ඒ කියන්නේ මේ ප්‍රතිශතයට අනුව මේ කියන බද්ද වාර්ෂිකව ගෙවන්න වෙනවා. හැබැයි මේ රජය සහනයක් දෙනවා මේක කාර්තු විදියට ගෙවන්න. ඔන්න කාර්තු කියන එකක් හරියට තේරුම් ගන්න. කාර්තුවක් කියන්නේ මාස 3ක්. හරිද? අපි හිතමුකෝ දැන් රජයේ තක්සේරු කළා ප්‍රතිශතය හැදුවට පස්සේ රුපියල් 2000ක අවුරුද්දට බද්දක් අපිට ගෙවන්න වෙනවා. හරිද? රුපියල් 2000ක බද්දක් අවුරුද්දට ගෙවන්න වෙනවා. ඒතර මෙන්න මේ බද්ද අපිට අවශ්‍ය නම් එකපාරටම ගෙවන්නත් පුළුවන්. හරිද? මේ වාර්ෂික බද්ද එකපාරටම ගෙවන්නත් පුළුවන්. හැබැයි අපිට අවශ්‍ය නම් මේක කාර්තු විදියට ගෙවන්නත් පුළුවන්. කාර්තුවක් කියන්නේ කොච්චරද? මාස 3ක්. ඒතර ඕගොල්ලෝ බලන්නකෝ මාස 3ඒවා කීයක් තියෙනවද අවුරුද්දට? අවුරුද්දට මාස 12යිනේ. එහෙනම් 3 ගොඩවල් කීයක් තියෙනවද? 4ක් නේද? එහෙනම් අවුරුද්දට තියෙනවා කාර්තු කීයක්ද? 4ක්. හරිද? ඒ කියන්නේ මෙන්න මේක සමාන කොටස් 4කට බෙදලා අපිට මාස 3න් 3ට මේක 4ට බෙදුවාම කීයද? රුපියල් 500යිනේ නේද? හරිද? 500ව කොටස් 4ක් විදියට අපිට මේක ගෙවීමේ හැකියාව තියෙනවා. ඒතර කාර්තු හැදෙන්නේ කොහොමද? මුල් මාස 3. ජනවාරි, පෙබරවාරි, මාර්තු. හරි? එහෙනම් ඒ මාස තුනෙන් එක කාර්තුවක් ඉවරයි. ඊට පස්සේ අප්‍රේල්, මැයි, ජූනි. එතකොට එක කාර්තුවක් එදායින් ඉවරයි. හරිද? ජූලි, අගෝස්තු, සැප්තැම්බර්. එතනින් එක කාර්තුවක් ඉවරයි. ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. හරිද? එතනින් හතරවෙනි කාර්තුව ඉවරයි. පැහැදිලි නේද කතාව මොකද්ද කියලා? ඔන්න වරිපනම් බද්දේ කතාව. හරිද? හරි. එහෙනම් අපි මේකට අදාළව ප්‍රශ්නත් එක්ක පොඩි උදාහරණ ටිකක් මගින් මේක පැහැදිලි කරගන්න බලමු. කොහොමද අපි මේව හදන්නේ? හරිද? මේ වගේ ප්‍රශ්න කරන්නේ කොහොමද? ඒ ටික අපි බලමු. මේ ඕන තරම් ඕගොල්ලෝගේ O level papers වල තියෙනවා. ඒකින්ද හරියට මේ ටික ඉගෙන ගන්න. හරිද? හරි. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න වලක් තියෙනවා. ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්න වලක් තියෙනවා. සමහර අවුරුදු වල රචනා ප්‍රශ්න වලක් තියෙනවා. හරිද? ඒකින්ද මේක වැදගත් පාඩමක් වෙයි ඉගෙන ගන්න. හරි. අපි එහෙනම් යමු මම මේ දැනට කියපු ටික විස්තර කිරීමක් ඔය පොතේ කරන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒක අදහස ගන්න ඔළුවට මොකද්ද මේකෙන් වෙන්නේ කියන එක. ඊට පස්සේ අපි බලමු ප්‍රශ්න කරන්නේ කොහොමද නේද? මේකෙන් එන ප්‍රශ්න වලට අපි උත්තර ලියන්නේ කොහොමද? හරි. අපි ලියාගමු ප්‍රශ්නයක් මෙහෙම. පළවෙනි ප්‍රශ්නේ විදිහට ලියාගන්න උදාහරණයක්. හරිනේ ලියාගමු මෙහෙම. වාර්ෂික වටිනාකම රුපියල් 40000ක් වාර්ෂික වටිනාකම රුපියල් 40000ක් ලෙස රුපියල් 40000ක් ලෙස
නගර සභාවක් මගින් නගර සභාවක් මගින් තක්සේරු කර ඇති නගර සභාවක් මගින් තක්සේරු කර ඇති ඉඩමක් සඳහා වාර්ෂික වටිනාකම රුපියල් 40000ක් ලෙස නගර සභාවක් විසින් තක්සේරු කර ඇති ඉඩමක් සඳහා 106ක වාර්ෂික වරිපණම් බදු මුදලක් අය කෙරේ. 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 හරි මම මේක කොටස් දෙකක් ඕගොල්ලන්ට දෙනවා මේ ප්‍රශ්නෙම අපිට ලැබෙන්න පුළුවන් කොටස් දෙකක්. පළවෙනි කොටස ලියා ගන්න. වාර්ෂික වරිපණම් බද්ද දෙවෙනි කොටස කාර්තුවක වටිනාකම සොයන්න. හරි ඔයගොල්ලෝ කොටස් දෙකක් හොයන්න තියෙනවා මොනවද? එකක් තමයි වාර්ෂික වරිපණම් බද්ද හොයන්න ඕන. ඒ කියන්නේ අවුරුද්දට ගෙවන්න ඕන බදු මුදල හොයන්න ඕන. ඒ වගේම අනිත් එක තමයි එක කාර්තුවකට කොපමණ බදු මුදලක් ගෙවන්න ඕනද කියන එක. හරිද? අපි සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්න හදනකොට ඔයගොල්ලෝ පුරුදු වෙන්න පොඩ්ඩක් පියවර ටිකක් ලියන්න. හරිද? අපි එනම් මේ පියවර ලියන්න ගමු. කොහොමද මේ ප්‍රශ්න හදන්නේ කියන එක. මම පළවෙනි කොටස ගන්නවා. මොකද්ද හොයන්න ඕන? වාර්ෂික වරිපණම් බද්ද. හරිද? ඒක හොයන්න කලින් මම මේ දීපු දත්ත ටික පොඩ්ඩක් ලියා ගන්නම්. මොකද්ද දුන්නේ? තක්සේරු වටිනාකම දුන්නා. හරිද? ඒ කියන්නේ වාර්ෂික තක්සේරු වටිනාකම දුන්නා රුපියල් 40000 කියලා. මම එන ඒක ලියනවා ඉස්සෙල්ලම. වාර්ෂික තක්සේරු වටිනාකම සමානයි රුපියල් 40000යි. හරිද? එහෙනම් ඔන්න මම එක පියවරක් ලියාගත්ත මේ විදියට. හරි. දැන් බලන්න ඔයගොල්ලන්ට ඕන නම් තව පියවරක් ලියා ගන්න පුළුවන් වාර්ෂික බදු ප්‍රතිශතය. ඒක අවශ්‍ය නැහැ ඉතින්. අපි කෙලින්ම මේක හදමු වාර්ෂික වරිපණම් බද්ද. හරිද? එහෙනම් මම දෙවෙනි පියවරෙදි ලියනවා වාර්ෂික වරිපණම් බද්ද. කොහොමද? රුපියල් 100ක වටිනාකමකට 6ක් ගන්නවනේ. රජය විසින් 6ක බද්දක් අය කරනවා. එහෙනම් අපි හොයන්න ඕන 40000ට කොච්චර බද්දක් ගෙවන්න ඕනද? ඒ කියන්නේ 40000න් 100ට 6ක් කීයද? මොකද කරන්න ඕන අපි? 40000 වැඩි කිරීම 100ට 6. කොහොමද 100ට 6 ලියන්නේ? 100න් 6. හරිද පැහැදිලිද? එහෙනම් වාර්ෂික වරිපණම් බද්ද හොයන්නේ කොහොමද? අර රජයේ තක්සේරු වටිනාකම වැඩි කරනවා අපිට ලබා දෙන බදු ප්‍රතිශතයෙන්. හරිද? ඔන්න 100ට 6න් අපි මේක වැඩ කරා. එතකොට මොනවද වෙන්නේ? මේ බිංදු දෙකට බිංදු දෙකක් සුළු වෙලා ගිහිල්ලා ඔයගොල්ලන්ට ලැබෙනවා 400 වැඩි කිරීම 6. හරිද? 400 වැඩි කිරීම 6. බලන්න කීයද? 6 වරක් බිංදුව බිංදුවයි 6 වරක් බිංදුව බිංදුවයි 6 වරක් 4 කීයද? 24යි. එහෙනම් මෙන්න මේ ඉඩම අයිති පුද්ගලයා හැම අවුරුද්දෙම හරිද මේ තක්සේරු වටිනාකම තියනකම් මෙන්න මේ බදු ප්‍රතිශතය අය කරනකම් හැම අවුරුද්දෙම රුපියල් 2400ක් බදු විදියට වරිපණම් බද්ද විදියට රජයට ගෙවන්න තියෙනවා. හරි? ඔන්න අපි පළවෙනි ප්‍රශ්නයට පිළිතුර තමයි මේ ගත්තේ. පැහැදිලිද? අමාරු දෙයක් නෙවෙයි. හරියට තේරුම් ගත්තාම මේක පහසුවෙන් හදා ගන්න පුළුවන් දෙයක්. හරි? අපි ඉක්මනට මේක ලියා ගමු. මෙතන සුළු කිරීමේ ගැටලුවක් තියෙනවද කාට හරි?
240ද නෑනේ 2400 නේ නේද? බලන්න. ආයිත් මම මේක මෙතනින් අරන් ලියන්න. 40000 40.3යි වැඩි කිරීම 100ට 6. හරි මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 406න් වැඩි කරන්න ඕන. මෙන්න මම මෙතනින් වැඩි කරනවා. ඔයගොල්ලෝ පේනවනේ නේද? මෙතනින් මෙහින් වැඩි කරන්නම්කෝ 406න් 400 වැඩි කිරීම 6. 6 වරක් 0.0යි 6 වරක් 0.0යි 6 වරක් 4 කීයද 24යි. එහෙනම් කීයද? 2400යි. හරිනේ? එහෙනම් ඔන්න අවුරුද්දට බද්දක් ගෙවන්න වෙනවා මෙයාට රුපියල් 2400කට රජයට වරිපණම් බද්ද විදියට. හරිද? ඔන්න අපි එක කොටසක් හෙව්වා වාර්ෂික වරිපණම් බද්ද හෙව්වා. හරි. දැන් දෙවෙනි කොටසේදී අහන්නේ මොකද්ද? කාර්තුවක වටිනාකම. මම දැන් ඔකට කලින් කිව්වා කාර්තුවක් කියන්නේ මොකක්ද? කාර්තුවක් කියන්නේ මොකද්ද? මාස 3කට නේද? අපි මාස 3කට කියනවා කාර්තුවක්. ඒතර අපි දන්නවා අවුරුද්දට තියෙනවා කාර්තු කීයක්ද? 4ක්. එහෙනම් අපි මෙන්න මේ 2400 සමාන කොටස් 4කින් මේ ගෙවන්න ඕන. ඒ කියන්නේ කාර්තුක වටිනාකම කියන්නේ නේද? හරි. එහෙනම් අපිට පුළුවන් කාර්තුක වටිනාකම හොයන්න. කාර්තුවක වටිනාකම සමානයි කොහොමද අපි ඒක හොයන්නේ? වාර්ෂික බද්ද 2400 බෙදන්න ඕන කීයෙන්ද? 4ෙන්. හරිද? අවුරුද්දට කාර්තු 4ක් තියෙන ඉඳ එක කාර්තුවක වටිනාකම හොයාගන්න අපි බෙදනවා මේක 4ෙන්. හරි බලමු එහෙනම් 2400 4ෙන් බෙදුවම කීයද? බලන්න 2ට 4 ඒව නෑ 24ට 4 ඒව 6යි. ඒක හරිනේ 6 වරක් 4 24යි. බිංදුවට බිංදුවයි බිංදුවට බිංදුවයි. එහෙනම් එනවා කීයද? 6යි බිංදු 2යි. ඒ කියන්නේ කීයද? රුපියල් 600ක් එනවා එක කාර්තුවකට ගෙවන්න. හරිද? පැහැදිලිද? ඔන්න එහෙනම් බදු ගණන් නේද? හරි වරිපණම් බද්දේ ගානක්. හරි ඉක්මනට ලියා ගමු මේක. හරි මම හිතන්නේ ඔයගොල්ලෝ පැහැදිලි ඇති තක්සේරු වටිනාකමක් දීලා ප්‍රතිශතයක් දීලා අපෙන් ඇහුවොත් වාර්ෂික වරිපණම් බද්ද එහෙම නැත්නම් කාර්තුක වටිනාකම ඔන්න හොයන විදිය. හරි දැන් මේක අහන්න නැතුව කෙලිම මේක අහන්නත් පුළුවන්. හරි සමහර ප්‍රශ්න වල එහෙම අහනවා. ඒ කියන්නේ වාර්ෂික වරිපණම් බද්ද හොයන්න කියන්නේ නැහැ. අපිට කියනවා කාර්තුක වටිනාකම හොයන්න. එතකොට අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ කාර්තුවක් හොයන්න කලින් වාර්ෂික බද්ද හොයාගන්න වෙනවා. හරි ඒකනේ 4ෙන් බෙදන්න ඕනේ. හරි අපි එහෙනම් තවත් ප්‍රශ්නයකට යමු මම ඕගොල්ලන්ට තනියම කරන්න දැන්. ඔන්න හරිද කියලා බලා ගන්න ඕගොල්ලෝ දැන් මේක අවබෝධයක් ආවද කියලා බලන්න. මම තනියම කරන්න ප්‍රශ්නයක් දෙන්නම්. ලියන්න මෙහෙම ප්‍රශ්නයක්. ලියන්න වාර්ෂික වටිනාකම රුපියල් 50000ක් ලෙස වාර්ෂික වටිනාකම රුපියල් 50000ක් ලෙස වාර්ෂික වටිනාකම රුපියල් 50000ක් ලෙස තක්සේරු කර ඇති ව්‍යාපාරික ස්ථානයක් සඳහා වාර්ෂික වටිනාකම රුපියල් 50000ක් ලෙස තක්සේරු කර ඇති ව්‍යාපාරික ස්ථානයක් සඳහා වාර්ෂික වටිනාකම රුපියල් 50000ක් ලෙස තක්සේරු කර ඇති ව්‍යාපාරික ස්ථානයක් සඳහා අදාළ පාලන ආයතනය ඒ කියන්නේ අදාළ පාලන ආයතනය කියන්නේ මොනවද? ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන් නේද? මහනගර සභාව වෙන්න පුළුවන්, නගර සභාව වෙන්න පුළුවන්. අර රජයෙන් කිසියම් ආයතනයක් තියෙනවනේ ඒක පාලනය වෙන. අන්න ඒක තමයි ඔය කියලා තියෙන්නේ. අදාළ පළාත් පාලන ආයතනය 8%ක
108ක 108ක වරිපනම් බද්දක් අය කරයි නම් වරිපනම් බද්දක් අය කරයි නම් වරිපනම් බද්දක් අය කරයි නම් එම ව්‍යාපාරික ස්ථානය සඳහා එම ව්‍යාපාරික ස්ථානය සඳහා එම ව්‍යාපාරික ස්ථානය සඳහා ගෙවිය යුතු බදු මුදලේ ගෙවිය යුතු බදු මුදලේ ගෙවිය යුතු බදු මුදලේ බදු මුදල කියන්නේ වරිපනම් බද්ද ගෙවිය යුතු බදු මුදලේ කාර්තුවක වටිනාකම සොයන්න කාර්තුවක වටිනාකම සොයන්න කාර්තුවක වටිනාකම සොයන්න හරි බලන්න ඒක තනියම මම විනාඩි 2-3ක් දෙන්නම් ඉක්මනට බලන්න පියවර ටික ලියලා හරියට දැන් ඕගොල්ලෝ තනියම හදා ගන්න පුළුවන්ද කියලා කාර්තුවක වටිනාකමක් හොයන එක ඔයගොල්ලෝ උත්තරේ අරගෙන ඉවරලා මට පොඩ්ඩක් ওই chat එකෙන් message එකක් එවන්න. හරි? කීයද කාර්තුවක වටිනාකම? මේ ප්‍රතිශත ටික හරියට ඉගෙන ගන්න ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම O level වලට මේකෙන් ප්‍රශ්න එනවා. හරිද? කෙටි ප්‍රශ්න එනවා ලකුණු දෙකේ. ඒ වගේම දෙවෙනි පේපර් එකටත් සාමාන්‍යයෙන් ලකුණු 20ක් වගේ. කියන්නේ ව්‍යුහගත ප්‍රශ්න ගොඩක් වෙලාවට එනවා. ඒ වගේම දැන් මම කියන්නේ මේකෙන් එනවා කියලා. හරිද? වරිපනම් බද්දම එනවා කියලා. මේ බදුම එනවා කියලා. 10 11 පන්ති දෙකේම තියෙනවා ප්‍රතිශත. ඒකෙන්ද හරියට මේක ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් ලකුණු 22ක් 24ක් වගේ මේ කොටසෙන් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට 200ෙන් ගන්න පුළුවන්කම තියෙනවා. හරි ඒකෙන්ද හරියට මේක වැඩ ටික කරගෙන යන්න. හැමෝම උත්තරේ ගත්තට පස්සේ පොඩ්ඩක් එවන්න බලන්න. එතකොට මට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ දැන් මේක හරියට මේක තේරුම් අරන් හදලාද කියන එක. හරි අපි එනම් බලමු නේද කොහොමද මේක කරන්නේ කියලා. හරි අමාරු නෑ නේද? ලේසි ප්‍රශ්න. මොනවද මේව නේද O level වලට එන්නේ. හරි. බලන්න අපි එනම් දැන් පේපර් ටිකක් ලියන්න ඕන කිව්වනේ නේද? මොකද ලියන්න ඕන? මෙන්න මේක ලියන්න වෙනවානේ. වාර්ෂික තක්සේරු වටිනාකම. වාර්ෂික තක්සේරු වටිනාකම සමානයි රුපියල් 50000යි. ඉතින් මොකද වෙන්නේ මේ රුපියල් 100ක් නම් තක්සේරු වටිනාකම රජය මොකද කරන්නේ රුපියල් 8ක් ගන්නවා බද්ධ විදියට. හරිද? දැන් ඒගොල්ලෝ තක්සේරු කරලා තියෙනවා මේ ව්‍යාපාරික ස්ථානයේ රුපියල් 50000ක තක්සේරුවක් වටිනවා කියලා. ඒතර ඒ රුපියල් 50000න් 108ක මුදලක් බදු විදියට අවුරුද්දට ගන්නවා. එහෙනම් අපිට පුළුවන් වාර්ෂික
වරිපනම් බද්ද කීයද කියලා හොයන්න. කොහොමද කරන්නේ? 50000 වැඩි කරනවා 100ට 8න්. බිංදු දෙකට බිංදු දෙකක් සුළු වෙනවා 508න් වැඩි කරාම කීයද? රුපියල් 0.2යි 8 වරක් 5 කීයද? 40යි. රුපියල් 4000ක් අවුරුද්දට වරිපනම් බද්ද විදියට ගන්නවා. අපෙන් ආන්නේ වාර්ෂික බද්ද නෙවෙයි. මොකක්ද ඇහුවේ? කෙලින්ම කාර්තුවක වටිනාකම. හැබැයි කාර්තුවක් හොයන කලින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේක හොයන්න වෙනවා. මේක තමයි ඔයගොල්ලෝ මොකද කරන්න ඕන? කාර්තුවක වටිනාකම සමානයි. කාර්තුවක වටිනාකම හොයන්න අපි මොකද කරන්න ඕන? 4000 බෙදන්න ඕන. මම කලින් උත්වා කාර්තුවක් කියන්නේ මාස 3ක්. අවුරුද්දට තියෙනවා මාස 3 ඒවා 4ක්. එහෙනම් මේක බෙදන්න ඕන. කාර්තු 4ක් තියෙනවා නම් 4යි. බලන්න 4000 4ෙන් බෙදුවම කීයද? රුපියල් 1000යි. හරිද? එහෙනම් අපිට කාර්තුවකට ගෙවන්න තියෙනවා රුපියල් 1000ක බද්දක්. පැහැදිලි නේද? හරි. එහෙනම් මොන වරිපනම් බදු වලින් එන්න පුළුවන් එක වර්ගයක් තමයි මේක. වර්ග දෙකක් තියෙනවා ගණන්. එක වර්ගයක් තමයි මොනවද? සමහර විට වාර්ෂික බද්ද අහන්න පුළුවන්. එහෙම නැත්නම් කාර්තුවක වටිනාකම හොයන්න කියන්න පුළුවන්. ඕක එක වර්ගයක්. හරිද? මේ වර්ගයේ ඉතින් මේ වගේ ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. ඊළඟ අනිත් එක තමයි ප්‍රතිශතය හොයන්න කියලා. හරිද? අපි ඒකත් බලමු කොහොමද කරන්නේ. ඒ වගේ ප්‍රශ්නකුත් බලමු. ඒ කියන්නේ කාර්තුවක හෝ වාර්ෂික බද්ද දීලා අර පළාත් පායන ආයතනය අය කරන වාර්ෂික බදු ප්‍රතිශතය හොයන්න. හරිද? ඕක තමයි අනිත් ක්‍රමය මේකෙන් එන්න පුළුවන් ගණන්. හරි. අපි එහෙනම් මේ වර්ගයේ ප්‍රශ්න ටිකක් බලමු ඊළඟට. මම උදාහරණයක් කරන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් දෙන්නම් තව. තනියම කරන්න. හරි. ලියන්න මෙහෙම ප්‍රශ්නය. හරි. ලියන්න මෙහෙම. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක පිහිටි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක පිහිටි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක පිහිටි කඩකාමරයක් සඳහා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක පිහිටි කඩකාමරයක් සඳහා වාර්ෂික තක්සේරු අගය රුපියල් 64000ක් වන අතර රුපියල් 64000ක් වන අතර ඒ සඳහා කාර්තුවකට අය කෙරෙන වරිපනම් බදු මුදල රුපියල් 800කි. ඒ සඳහා කාර්තුවකට අය කෙරෙන වරිපනම් බදු මුදල රුපියල් 800කි. එතනටම ලියන්න අය කෙරෙන වරිපනම් බදු ප්‍රතිශතය. අය කෙරෙන වරිපනම් බදු ප්‍රතිශතය ගණනය කරන්න. අය කෙරෙන වාර්ෂික බදු ප්‍රතිශතය ගණනය කරන්න. හරිද? ඔන්න වරිපනම් බදු වලින් ලැබෙන පුළුවන් තවත් වර්ගයක ප්‍රශ්නයක්. ප්‍රතිශතය හොයන්න. හරි. ඔන්න එහෙනම් මේක හරියට තේරුම් ගන්න. මම හිතන්නේ මම ඔයගොල්ලන්ට මේ පාඩමේ වරිපනම් බදු ගැන කතා කරන්න කලින් අර උදාහරණ වගේක් කරා නේද මොනවා හරි. භාග සහ දශම සංඛ්‍යා ප්‍රතිශත බවට පත් කරානේ. ඔන්න දෙයක් මතක තියාගන්න. ඕගොල්ලන්ට ප්‍රතිශතයක්
ප්‍රතිශතයක් ලියන්න අවශ්‍ය නම් හරිද? ප්‍රතිශතයක් ලියන්න අවශ්‍ය නම්. ඒ කියන්නේ මේ පාඩමේදී විතරක් නෙවෙයි ඕනම පාඩමක මොකක් හරි ප්‍රතිශතයක් හොයන්න කිව්වොත් අනිවාර්යයෙන්ම ඔබට භාගයක් ලියා ගන්න වෙනවා. හරිද? මේ වගේ භාග සංඛ්‍යාවක් ලියා ගන්න වෙනවා. අන්නේ භාගය 100%න් වැඩි කිරීම තමයි කරන්න ඕන. හරිද? ප්‍රතිශතයක් හොයනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට භාගයක් ලියා ගන්න වෙනවා මේ දෙන තොරතුරු අනුව. ඒ ලියපු භාගය 100%න් වැඩි කරාම අපිට ප්‍රතිශතය හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. හරිද? ප්‍රතිශතයක් හොයන්න කියපු ගමන් ඔයගොල්ලෝ භාගයක් හදාගන්න එක තමයි කරන්න ඕන. හරි. අපි එහෙනම් බලමු මේ ප්‍රශ්නය කොහොමද කරන්නේ. මෙතනත් අපි ලියනවා වගන්ති ටික. මට මෙන්න මේක මුලින්ම ලියත හැකි නේද? මොකක්ද ඒ? තක්සේරු වටිනාකම. වාර්ෂික තක්සේරු වටිනාකම. වාර්ෂික තක්සේරු වටිනාකම සමානයි කීයද? රුපියල් 64000යි. හරි. මම කොහොමද දැන් ප්‍රතිශතයක් හොයනකොට ඕගොල්ලන්ට භාගයක් ලියා ගන්න වෙනවා කියලා. මම මේ භාගය ලියන විදිය කියලා මේ ප්‍රශ්නය කරන්නම්. දැන් මෙතනදී මොනවද? වරි පනම් බදු ප්‍රතිශතයනේ. වරි පනම් බදු ප්‍රතිශතය තමයි අපිට හොයන්න කියන්නේ. ඒ කියන්නේ මොනවද? වාර්ෂික. අවුරුද්දට කොච්චර ප්‍රතිශතයක් මේගොල්ලෝ අය කරනවද? ඒතකොට ඔයගොල්ලෝ භාගය ලියනකොට මෙන්න මේ භාගයේ හරය සහ ලවය හරියට තේරුම් ගන්න ඕන. හරිද? භාගයේ හරයට ලියවෙන්න ඕන තක්සේරු වටිනාකම. මේක වාර්ෂික. හරිද? වාර්ෂික තක්සේරු වටිනාකම තමයි හරයට ලියවෙන්නේ. ලවයට ලියවෙන්න ඕන වාර්ෂික බද්ද. හරිද? ඕන දැන් භාගය ලියාගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රතිශත කරන්න නම් මේක වැඩි කරන්න ඕන 100ට 100. ඔන්න ඔහොම තමයි අපි වරිපනම් බදුවලදී ප්‍රතිශතයක් හොයන්නේ. හරිද? ඒගොල්ලෝ අපිට මේව දෙනවනේ. ඒතර අපි මෙන්න මේ දෙක හොයාගත්තා නම් හරි. හරි? මේ දෙක හොයාගෙන 100ට 100න් වැඩි කරා නම් අපිට වරිපනම් බදු ප්‍රතිශතය ගන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ වෙන පාට පෑනකින් පොඩ්ඩක් මේ ප්‍රශ්නය කරන්න කලින් එහෙම නැත්නම් මේ ප්‍රශ්නය කරන්න පියවර ටිකයිනේ තියෙන්නේ, පියවර 5ක්නේ ලියන්න තියෙන්නේ. ඒ ටික ලියන්න ඉඩ තියලා හරි මෙන්න මේ ප්‍රකාශය ලියලා පොඩ්ඩක් කොටු කරගන්න. හරිද? එහෙනම් මතක තියාගන්න ප්‍රතිශතයක් වරිපනම් බදු වල හොයන්න කිව්වොත් මෙන්න මේ විදිහට භාගය ලියන්න, භාගයේ හරයට තක්සේරු වටිනාකම ලියන්න, භාගයේ ලවයට වාර්ෂික බද්ද ලියන්න. හරිද? වාර්ෂික බද්ද ලියන්න ඊට පස්සේ 100ට 100න් වැඩි කරන්න. එහෙනම් අපිට එනවා මේකෙන් අවුරුද්දට කොච්චර බදු ප්‍රතිශතයක් ගන්නවද කියන එක. හරි. ඒක ඉක්මනට ඔයගොල්ලෝ ලියා ගන්න. හරි. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ ප්‍රශ්නය හදන්නේ කියලා. ඕන දැන් මේක හරි නේද? මෙන්න මේ හරය කියන එක හරි. ඒක 64000. ඒක හරි. ලවය වාර්ෂික බද්ද කීයද? 800ද? නෑ. ඔය ජගත් වගේ ජගත් ඔයගොල්ලෝගේ මේ ඔඩියෝස් මියුට් කරලා තියාගන්න අවශ්‍ය වෙලාවට විතරක් මොනවා හරි ප්‍රශ්න අහන්න ඕන නම් විතරක් ඔන් කරගන්න. හරි? හරි. බලන්න මොකද්ද මම ඇහුවේ වාර්ෂික බද්ද. අපිට මේ 800ක් කියලා දුන්නේ මොකද්ද? කාර්තුවක වටිනාකමනේ. හරි? 800ක් කියලා දුන්නේ මොකද්ද? කාර්තුවක වටිනාකම. එතකොට කාර්තුවක වටිනාකම නෙවෙයිනේ වාර්ෂික බද්ද කියන්නේ. නේද? එහෙනම් අපි වාර්ෂික බද්ද හොයා ගන්න ඕන. එහෙනම් දැන් මම ලියනවා වාර්ෂික බද්ද. වාර්ෂික බදු මුදල සමානයි කීයද?
මේ 800 කියන්නේ කාර්තුවක්. ඒතර අපි දැන් කලිනුත් කතා කරා අවුරුද්දට කාර්තු කීයද? 4යි. එහෙනම් මොකද කරන්න ඕන? මෙන්න මේ 800 වැඩි කරනවා කීයෙන්ද? 4යි. හරි 800ක් කියන්නේ මාස 3කට. එහෙනම් මාස 3 ඒවා 4ක් තියෙනවා අවුරුද්දට. කාර්තු 4ක් තියෙනවා. එහෙනම් 800 4න් වැඩි කරනවා. කීයක්ද බලන්න එන්නේ? 800 4න් වැඩි කරාම කීයද? 0.2යි 4 වරක්කට 32යි. කීයද? 3200යි. හරිද? එහෙනම් ඔන්න මම වාර්ෂික බද්ධ කීයද කියන එක හොයාගත්තා. දැන් මේකත් හරි. එහෙනම් දැන් මට තියෙන්නේ මොකද්ද? වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය. හරිද? වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය. එහෙනම් මම ඒක ලියන්නම්. වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය සමානයි මම කො ප්‍රතිශතයක් ලියනවා නම් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ භාගයක් ලියන්න ඕන කියලා. භාගය තමයි හරයට තක්සේරු වටිනාකම ලවයට වාර්ෂික බද්ධ. හරිද? හරයට එනවා මොකද්ද? තක්සේරු වටිනාකම 64000. ලවයට එනවා මොකද්ද? වාර්ෂික බද්ධ 3200. ඔන්න භාගයක් හදාගත්තා. දැන් මොකද කරන්නේ? මේක වැඩි කරනවා 100%න්. මේක වැඩි කරනවා 100%න්. හරිද? දැන් මොකද වෙන්නේ? හරය සහ ලවය සුළු කරන්න පුළුවන් ටික අපි සුළු කරගමු. මොනවද බලන්න වෙන්නේ? මේ බිංදු දෙකට මෙතන බිංදු දෙකක් සුළු වෙනවා. ඒ වගේම මේ බිංදුවට අපිට මෙතන බිංදුවකුත් සුළු කරන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලන්ට තියෙන්නේ 320 බෙදන්න ඕනේ 64න්. හරිද? 320 බෙදන්න ඕනේ 64න්. මම හිතන්නේ මේව බෙදෙන විදිය ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ නේද? ඔයගොල්ලෝ පුළුවන් විදිහට මේක බෙදා ගන්න. අවශ්‍ය නම් මේක 32කින් බෙදත හැකි නැත්නම් 64න් බෙදත හැකි නැත්නම් එහෙම බැත්නම් දෙකෙන් බෙදන්න නේද? බෙදලා ඔයගොල්ලෝ අවසානයේ සුළු කරගන්න. මම හිතන්නේ පේනවා ඇති ඔයගොල්ලෝ මේක බෙදෙනවා 64ව 5ක් නේද තියෙන්නේ බලන්න. 64ව 5ක් කීයද බලන්න? 20යි දෙකක් ඉතුරුයි. 5 වරක් 6 30යි 30යි දෙකයි 32යි. හරිනේ? 64ව 5ක් තමයි 320ක් කියන්නේ. එහෙනම් කීයද එන්නේ? 100%යි. එහෙනම් අන්න අර පළාත් පාලන ආයතනය වරිපණම් බදු ප්‍රතිශතයක් විදියට වාර්ෂිකව 100%ක මුදලක් 100%ක බද්දක් අය කරනවා ප්‍රතිශතයක් විදියට. හරිද පැහැදිලිද? ඔන්න එහෙනම් වරිපණම් බදු වලින් එන්න පුළුවන් අනිත් වර්ගය මොනවද? ප්‍රතිශතයක් හොයන්න කියන එක. හරිද? දැන් කලින් දුන්නේ මොකද්ද? තක්සේරු වටිනාකම දීලා ප්‍රතිශතය දීලා අපෙන් ඇහුවා වාර්ෂික බද්ධ කීයද? එහෙම නැත්නම් කාර්තුක වටිනාකම කීයද? අනිත් ක්‍රමය තමයි තක්සේරු වටිනාකම දීලා සමහරට මේක වාර්ෂික බදු මුදල වෙන්නත් පුළුවන්. එතකොට ඕගොල්ලෝ මේව හතරෙන් වැඩි කරන්න ඕනේ නැහැ. කෙලින්ම මෙතනට ආදේශ කරත හැකි වාර්ෂික දුන්නොත්, කාර්තුක දුන්නොත්, කාර්තුවක අගය හතරෙන් වැඩි කළා වාර්ෂිකව හොයලා මේ විදිහට භාගයක් විදිහට ලියාගෙන 100%න් වැඩි කරන්නයි තියෙන්නේ. හරිද? ඔන්න එහෙනම් වරිපණම් බදු වලින් ලැබෙන පුළුවන් ප්‍රශ්න වර්ග ටික. හරි මම දැන් තනියම කරන්න එක ප්‍රශ්නයක් දෙන්නම් ඔයගොල්ලන්ට මේක ඉක්මනට ලියා ගන්න මට පොඩ්ඩක් කියනවද මේක තේරුණාද මොන හරි ගැටලු තියෙනවද කියලා බදු ප්‍රතිශත හොයන ඒවා ඔන්න දැන් ඔඩියෝ එක ඔන් කරලා කියන්න හරි ඒවත් නැත්නම් මැසේජ් එකක් එවන්න තේරුණා හරි අනිත් අයට තේරුණා සර්. හරි. කාට හරි තේරුන්නේ නැත්නම් මොනවා හරි කොතන හරි ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් ඒක කියන්න. හරි. මේවා සරල ගැටලු. අමාරු දේවල් නෙවෙයි. නේද? ඕගොල්ලෝ මොකද්ද 11 වසරේ ලියන්නේ සාමාන්‍ය පෙළනේ නේ? වචනෙන්ම තේරෙනවනේ. සාමාන්‍ය දෙයක් ඕක. හරි. සාමාන්‍ය පෙළ. උසස් පෙළ කියන්න ගියාම තමයි උසස් දේවල් කරන්නේ. හරි මම එන උදාහරණයක් දෙන්නම් ඕගොල්ලෝ තනියම කරන ප්‍රශ්නයක් දෙන්නම් ඉස්සෙල්ලා මේක ඔක්කොම නෝට් කරගන්න හරියට
හරි. එහෙනම් මේ ප්‍රශ්නේ ලියා ගන්න. හරි. ලියන්න මෙහෙම. එක්තරා පළාත් පාලන ආයතනයක් තුල එක්තරා පළාත් පාලන ආයතනයක් තුල එක්තරා පළාත් පාලන ආයතනයක් තුල පිහිටි නිවසක් සඳහා එක්තරා පළාත් පාලන ආයතනයක් තුල පිහිටි නිවසක් සඳහා වාර්ෂික වටිනාකම රුපියල් 36000ක් ලෙස තක්සේරු කර ඇති අතර කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල රුපියල් 540ක් නම් එම ආයතනය අයකර ඇති වරිපණම් බදු ප්‍රතිශතය ගණනය කරන්න. හරි. ඔන්න ඔයගොල්ලෝ තනියම හදන්න ප්‍රශ්නයක් දුන්නේ මම. මේ නිවසේ තක්සේරු වටිනාකම දීලා තියෙනවා 36000යි කියලා. ඒ වගේම මේ නිවස සඳහා කාර්තුවකට බද්ධ විදියට ගෙවන්න තියෙන රුපියල් 540ක්. එහෙනම් අපෙන් අහන්නේ මේ පළාත් පාලන ආයතනය වාර්ෂිකව කොච්චර ප්‍රතිශතයක් බදු ප්‍රතිශතයක් අය කරනවද? හරි. ඉක්මනට හදන්න බලන්න. මම පොඩි වෙලාවක් දෙන්නම්. ඔයගොල්ලෝ උත්තරේ ගත්තට පස්සේ මට උත්තරේ එවන්න බලන්න මොකද්ද කියලා.
හරි ඔයගොල්ලෝ ඉක්මනට හදන්න. උත්තරේ ගත්තට පස්සේ මට පොඩ්ඩක් උත්තරේ එවන්න බලන්න ඔයගොල්ලෝ ගත්ත. ඒක හරිද කොහොමද කියලා බලන්න. හරි. අපි එනම් බලමු නේද? බලන්න ඔයගොල්ලෝ තාමත් මේවා අමාරුද කොහොමද කියලා බලන්න. බලන්න මොකද තියෙන්නේ? වාර්ෂික වටිනාකම 36000යි. මම එනම් ලියනවා වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 36000. වාර්ෂික බදු මුදල. දැන් අපිට වාර්ෂික බදු මුදල නෙවෙයි දීලා තියෙන්නේ කාර්තුක වටිනාකම. එහෙනම් කාර්තුක වටිනාකම කියන්නේ 540 නම් වාර්ෂික බදු මුදල හොයන්න. අපි දන්නවා අවුරුද්දට කාර්තු 4ක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? 540 වැඩි කරනවා 4ෙන්. හරිද? 540 4ෙන් වැඩි කරනවා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මෙන්න මේ දෙන බද්ද මොකක්ද කියලා හොඳට කියවන්න. හරි? දැන් ප්‍රශ්නවලදී ඔයගොල්ලෝ පුරුද්දට මේක කියවන්නේ නැතුව නේද? දෙන එක 4ෙන් වැඩි කරන්න යන්න එපා. මොකද මෙතන වාර්ෂික බද්ද දුන්නොත් අපි 4ෙන් වැඩි කරන්න ඕන නැහැ. අපිට වාර්ෂික බද්ද තමයි ඕන වෙන්නේ. හරි? බලමු මේක වැඩි කළා. 4 වරක් බිඳුව බිඳුවයි 4 වරක් 4 16යි 6 එකක් ඉතුරුයි. 4 වරක් 5 20යි 20යි අර ඉතිරි එකයි 21යි. කීයක් දෙන්නේ? රුපියල් 2160යි. හරිද? 2160යි. ඔන්න දැන් මම අවශ්‍ය දේවල් ටික ලියාගත්තා. දැන් ඕගොල්ලෝ ප්‍රතිශතය හොයන්න නම් මම කිව්වා අනිවාර්යයෙන්ම භාගයක් හදා ගන්න කියලා නේ. භාගය ලියා ගන්න. ඒ භාගයේ හරයට එන්නේ මෙන්න මේ තක්සේරු වටිනාකම 36000. මේ භාගයේ ලවයට එනවා වාර්ෂික බදු මුදල. කීයද? 2160. ප්‍රතිශත කරන්න මේ භාගය 100%න් වැඩි කරනවා. හරිද? දැන් බලන්න මොකද වෙන්නේ? අපිට මේක සුළු කරගත හැකියි. මේ බිංදු දෙකක් මේන් බිංදු දෙකකට කැපෙනවා. ඒ වගේ මේ බිංදුවක් මේ බිංදුවකට සුළු වෙලා යනවා. හරි දැන් තියෙන 216 36න් බෙදන්න. දැන් ඔය ඕගොල්ලොන්ට බාරයි මේ වැඩේ නේද? බෙදන එක 236 36න් බෙදුවාම ඔයගොල්ලෝ නිකන් හිතන්න පුළුවන් මෙතන 6නේ තියෙන්නේ. මෙතන 16 වෙන්න නම් නිකන් 6න් වගේ ගුණ වෙන්න ඕන ඇති කියලා නේද? එහෙනම් අපි මොකද කරන්නේ? 36 වැඩි කරලා 6න් බලනවා හරිද? 6 වරක් 6 36 3ක් ඉතුරුයි. 6 වරක් 3 18යි 3යි 21යි. හරිනේ? 216. ඔව්. එහෙනම් ඒක හරි. කීයක් දෙන්නේ? 106යි. හරිද? එහෙනම් මේ පළාත් පාලන ආයතනය වාර්ෂික 106ක වරිපණම් බදු ප්‍රතිශතයක් අය කරනවා. හරිද? පැහැදිලිද? එහෙනම් ඔන්න අපේ එක බදු වර්ගයක් ගැන තමයි මම ඔයගොල්ලන්ට මේ පැහැදිලි කිරීම කරේ. හරිනේ? පැහැදිලිනේ? මේ වරිපණම් පද්ධතිය වර්ග දෙකයි එන්න පුළුවන්. ඔන්න මතක් කරගන්න. එකක් තමයි වාර්ෂික බද්ධ හෝ කාර්තුවක වටිනාකම හොයන්න. ඒ කියන්නේ එතකොට දෙන්නේ මොනවද? තක්සේරු මුදල දෙනවා, ප්‍රතිශතය දෙනවා. අනිත් වර්ගය තමයි වාර්ෂික බදු ප්‍රතිශතය හොයන්න. එතකොට දෙන්නේ මොනවද? තක්සේරු වටිනාකම දෙනවා, සමහරට කාර්තුවක වටිනාකම දෙයි. එහෙම නැත්නම් වාර්ෂික බදු මුදල දෙයි. හරිද? ඔන්න ඔය කරුණු ආශ්‍රිතව අපිට මේ වර්ග දෙක තමයි වරිපණම් බද්දට ඇතුල් වෙන්නේ. හරි. එහෙනම් මම කිව්වා දැන් බදු වර්ග 4ක් තියෙනවා කියලා අපිට නේද? අපි එහෙනම් දෙවෙනි බදු වර්ගයට යනවා. හරිද? හරි. එහෙනම් ඔයගොල්ලෝ අනුමාත්‍රකාවක් ලියා ගන්න දෙවෙනි බදු වර්ගය මොකක්ද කියලා. දැන් මම ඊළඟ බදු වර්ගය කරන්න කලින් ඔයගොල්ලෝ මොනවා හරි ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් අහන්න. මල්ලි ජෙල් පැන ගත්තද? ජෙල් පෑන මල්ලි ගත්තත් දන්නේ නැහැ. පොඩ්ඩක් අහලා බලන්න. හරි. අපි එහෙනම් ඊළඟ බදු වර්ගයට යමු තීරු බද්ද. හරිද? තීරු බදු. ඔන්න අපේ සිලබස් එකේ තියෙන දෙවෙනි බදු වර්ගය. තීරු බදු.
හරිද? එහෙනම් වරිපණම් බද්දක් කියන්නේ අර මොකක් හරි දේපලකට සම්බන්ධ දෙයකට රජය විසින් අය කරන බද්දක්. හරිද? අපි නම් දෙවෙනියට යනවා වරිපණම් තීරු බද්ද. තීරු බද්ද තීරු බද්ද මං හිතන්නේ ඔයගොල්ලෝ අහලා ඇති මේ සිංහල වචන නම් අහලා නැතුව ඇති. හැබැයි මේක කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා ඇති මොකද්ද කියලා. මේක දන්නවද බලන්න. මේක අහලා තියෙනවද? කස්ටම් ඩියුටි කියලා. ඔක අහලා ඇති නේද? හරි. ඒක ඇහුවත් කමන්නේ නැතුණත් කමන්නේ. අපි බලමු මොකද්ද මේ තීරු බද්ද කියන්නේ කියලා. හරිද? තීරු බද්ද කියන්නේ මෙන්න මේකයි කිසියම් භාණ්ඩයක්. අපි හිතමු පිට රටක ඉඳලා මෙහෙට ආනයනය කරනවා. එහෙම නැත්නම් මේ රටේ ඉඳලා මොකක් හරි වෙනත් රටකට අපනයනය කරනවා. එතකොට අර රේගුව අහලා තියෙන රේගුව කියන එක නේද? එහෙම නැත්නම් එයාපෝට් එකකින් හරි කොහෙන් හරි ඒ භාණ්ඩය මේ රටට එනකොට එහෙම නැත්නම් මේ රටෙන් පිට වෙනකොට අනේ ආයතනය විසින් කිසියම් ප්‍රතිශතයක් අපෙන් අය කිරීමක් කරනවා. හරිද? ඕගොල්ලන්ට මේක හොඳටම පැහැදිලි. අපි උදාහරණයක් ගමුකෝ. ඔන්න ජපානයෙන් එනවා වාහනයක්. හරිද? ජපානයේ වාහනේ වටිනාකම හිතන්න ලක්ෂ 20යි. හරිද? ජපානයේ වාහනේ වටිනාකම ලක්ෂ 20යි. එතකොට මොකද වෙන්නේ? මේ භාණ්ඩය ගෙන්නනකොට මොකද වෙන්නේ? කස්ටම් එකේ කස්ටම් ඩියුටි විදියට එහෙම නැත්නම් තීරු බද්ද විදියට 60%ක එහෙම නැත්නම් 80%ක ඔය වගේ ලොකු ප්‍රතිශතයක් අය කරනවා. එතකොට මේ වාහනය අර කස්ටම් එකෙන් නිදහස් කරගන්නකොට අපිට ගෙවන්න වෙනවා ලක්ෂ 20ක් වුණ එක සමහරට ලක්ෂ 35ක් ලක්ෂ 40ක් හරිද? ඒ වගේ විශාල මුදලක්. ඒ කියන්නේ එකකටත් වඩා සමහර වෙලාවට වැඩිපුර ගෙවන්න වෙනවා. හරි කෙලින්ම ජපානයෙන් වාහනය ගන්න පුළුවන් නම් මේ වගේ මුදලකට අපිට ගන්න පුළුවන්. හරිද? පැහැදිලිද? එහෙනම් ඔන්න තීරුබද්ධ කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරගන්න. තීරුබද්ධ කියන්නේ කිසියම් භාණ්ඩයක් අපනයනයේදී හෝ ආනයනයේදී ඒ භාණ්ඩයේ වටිනාකමට රජය විසින් අය කරන බදු මුදලට අපි කියනවා තීරුබද්ධ කියලා. හරි එතකොට තීරුබද්ධයේදී වෙන දේ මතක තියාගන්න මේකෙදි වෙන්නේ මේ භාණ්ඩයක් සම්බන්ධව. හරිද? භාණ්ඩය අපනයනයේදී හෝ ආනයනයේදී තමයි භාණ්ඩයේ මුදල අනුව රජය විසින් බදු මුදලක් අය කරන්නේ. හරිනේ පැහැදිලි නේද? හරි. අපි එහෙනම් ඒවටත් පොඩි ප්‍රශ්න ටිකක් හදලා බලමු කොහොමද මේවට එන ගැටලු කියලා. ලියාගන්න මෙහෙම ඔගොල්ලෝ අහලා ඇති දැන් මේ තීරුබදු නැතුව නේද? ඔය වාහන එහෙම තීරුබදු නැතුව සමහර අයට දෙනවා. කාටද දෙන්නේ? ඩොක්ටර්ස්ලට දෙනවා. හරිද? ඊළඟට සමහරලාට පූජ්‍ය පක්ෂයට දෙනවා. එක එක කාලවලදී. ගොඩක්ම මේව ගන්න පුළුවන්. മന്ത്രിලා ඇමතිලා වුණා නම් මේ තීරුබද්ධ නිදහස් කරගෙන නේද? අඩු මුදලට ගන්න පුළුවන්. පර්මිට් වාහන කියලා අහලා ඇතිනේ නේද ඔයගොල්ලෝ? අන්න ඒවා. මේ වාහන විතරක් නෙවෙයි අනිත් භාණ්ඩ වලටත් මේක අදාළයි. හරි. අපි එහෙනම් ඒ වගේ ප්‍රශ්න ටිකකටත් බලමු ගිහිල්ලා. ලියන්න මෙහෙම. උදාහරණයක් ලියන්න. එක්තරා පරිගණකයක් ආනයනික වටිනාකමින් 115ක් තීරුබදු වශයෙන් 115ක් තීරුබදු වශයෙන් 115ක් තීරුබදු වශයෙන් ගෙවිය යුතු අතර 115ක් තීරුබදු වශයෙන් ගෙවිය යුතු අතර
එහි ආනයනික වටිනාකම රුපියල් 40000කි. එහි ආනයනික වටිනාකම රුපියල් 40000කි. එහි ආනයනික වටිනාකම රුපියල් 40000කි. එතනටම ලියන්න එම පරිගණකය සඳහා ගෙවිය යුතු තීරුබදු මුදල කොපමණද? එම පරිගණකය සඳහා ගෙවිය යුතු තීරුබදු මුදල කොපමණද? හරි. අපි එනම් බලමු මේ ප්‍රශ්නය කරන්නේ කොහොමද කියලා. තීරුබද්දක ආශ්‍රිත ප්‍රශ්නයක් අපි කරන්නේ කොහොමද? හරි. බලන්න. මොකක්ද ආනයනය කරන්නේ? පරිගණකයක්. ඒ පරිගණකයේ ආනයනික වටිනාකම කීයද? රුපියල් 40000යි. රජය මොකද්ද කරන්නේ? මේක ආනයනය කරනකොට 15%ක තීරුබද්දක් අය කරනවා. ඒ තීරුබද්ද අය කරන්නේ අන්න අර ආනයනික වටිනාකම අනුව. හරිද? ආනයනික වටිනාකමට අනුව තමයි 15%ක බද්දක් අය කරන්නේ. එහෙනම් අපිට පුළුවන් කෙලින්ම තීරුබදු මුදල කීයද කියන එක හොයන්න. තීරුබදු මුදල සමානයි ආනයනික වටිනාකම කීයද? 40000යි. මොකද වෙන්නේ? 40000න් 115ක්. දැන් ආනයනික වටිනාකම 100 නම් ඒකෙන් රුපියල් 15ක් අය කරනවා බද්ද විදියට. ආනයනික වටිනාකම 40000 නම් 40000න් හරි 40000න් මෙන්න මේ 115ක්. කියන්නේ මොකද? වැඩි කිරීමනේ. එහෙනම් 40000 වැඩි කිරීම 115. හරිද? ඔන්න ඕක තමයි අපිට සුළු කරගෙන ගන්න තියෙන්නේ. එතකොට පේනවා ඇති මෙතනත් මේ බිංදු දෙකට බිංදු දෙකක් සුළු වෙනවා. 15 වැඩි කිරීම 400. බලන්න. 15ක් බිංදුව බිංදුවයි 15ක් බිංදුව බිංදුවයි. එහෙනම් බිංදු දෙකක් වෙනවා. 15 4න් වැඩි කරාම කීයද? 15 ඒව 4ක් කීයද? 60යි නේද? 60යි. ඕගොල්ලෝ එකපාරට ගන්න බැන්නම් පැත්තකින් වැඩි කරලා බලන්න. හරිද? එහෙනම් කීයක්ද උත්තරේ? එන්නේ රුපියල් 6000ක් තීරුබද්ද විදියට මේ පරිගණකයට අය කරනවා. හරිද? දැන් මේක තවදුරටත් මේ විදිහට ප්‍රශ්නය තව එහාට යන්න පුළුවන්. අපෙන් තව අහන්න පුළුවන් තීරුබද්ද අය කිරීමෙන් පසු පරිගණකයේ වටිනාකම කීයද? හරිද? තීරුබද්ද අය කිරීමෙන් පසු පරිගණකයේ වටිනාකම කීයද? එතකොට මොකද කරන්න ඕන? දැන් පරිගණකයේ වටිනාකම කීයද? රුපියල් 40000යිනේ. නේද? එහෙනම් 40000ට මෙන්න මේ 6000ත් එකතු වෙනවා. තීරුබද්ද අය කිරීමෙන් පසු පරිගණකයේ වටිනාකම හොයන්න කිව්වොත් අපි කරන්න ඕන මොකද්ද? මෙන්න මේ 4000ට අර ගෙවපු බදු මුදලත් එකතු කරන්න තියෙනවා. එහෙනම් කීයක් දෙන්නේ? රුපියල් 46000ක් තමයි ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවනම් තව ඉස්සරහට කරන්න තියෙන්නේ. පැහැදිලි නේද? ඔන්න එනම් තීරුබද්ද ගැන තමයි අපි මේ ප්‍රශ්න ටිකක් කරගෙන යන්නේ. හරි. අපි එහෙනම් තවදුරටත් ඉදිරියට යමු. මේක මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. හරි. මම හිතන්නේ අමාරු නැහැ මේක. හරි. මම ඊළඟට මෙහෙම ප්‍රශ්නයක් ගන්නම් ඕගොල්ලන්ට. බලන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න. අපි දැන් වාහනයක් ආනයනය කරගමුකෝ නේද? ලියන්න මෙහෙම. එක්තරා රටක සිට වාහනයක් ආනයනය කිරීමේදී 80%ක තීරුබද්දක් 80%ක තීරුබද්දක් රජය විසින් අය කරයි.
රජය විසින් අය කරයි. එක්තරා වාහනයක් ආයනය කිරීමේදී 80%ක තීරු බද්දක් රජය විසින් අය කරයි. එතනම ලියන්න වාහනයේ ආනයනික වටිනාකම රුපියල් ලක්ෂ 25ක් නම් පුළුවන් ද ලක්ෂ 25 ලියන්න? රුපියල් ලක්ෂ 25ක් නම් හරියට ලියන්න. හරියට බලලා ලියා ගන්න. හරි. මොකද දැන් මෙතනින් බිංදුව අඩු වුණොත් ඔයගොල්ලෝගේ උත්තර වැරදෙනවා. වාහනයේ ආනයනික වටිනාකම රුපියල් ලක්ෂ 25ක් නම් තීරුබද්ද ගෙවූ පසු වාහනේ වටිනාකම කීයද? තීරුබද්ද ගෙවූ පසු වාහනේ වටිනාකම කීයද? තීරුබද්ද ගෙවූ පසු වාහනේ වටිනාකම කොපමණද නේද? කීයද? එහෙම නැත්නම් කොපමණද? හරි. අපි හදමුද බලන්න මේක. හරි ඔන්න දත්ත ටික දීලා තියෙනවා. තීරුබදු ප්‍රතිශතය දෙනවා අපිට 80ක් කියලා. ඒ වගේම මේකේ ආනයනික වටිනාකම දෙනවා රුපියල් ලක්ෂ 25ක් කියලා. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? තීරුබද්ද ගෙව්වට පස්සේ හරිද? තීරුබද්ද ගෙව්වට පස්සේ වාහනේ වටිනාකම කීයක්ද කියලා. හරි ඉක්මනට හදන්න බලන්න.
හරි. බලමු එහෙනම් කොහොමද මේක හදන්නේ කියලා නේද? ඔයගොල්ලෝ තාම හදනවද කොහොමද? අපිට දෙනවා ආනයනික වටිනාකම රුපියල් ලක්ෂ 25ක් කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්න ඕන. අපෙන් ඇහුවේ මොකද්ද? තීරුබද්ද ගෙව්වට පස්සේ මේ වාහනේ වටිනාකම කොපමණද කියලා නේද? එතකොට තීරුබද්ද ගෙව්වට පස්සේ වටිනාකම හොයන්න නම් ඉස්සෙල්ලම ඔයගොල්ලෝ තීරුබද්ද හොයාගෙන ඉන්න ඕන. හරිද? තීරුබද්ද මුදල රුපියල් වලින් හොයාගෙන ඉන්න ඕන මුලින්ම. හරි. එහෙනම් මම දැන් යනවා රුපියල් වලින් කීයක්ද කියලා තීරුබද්ද හොයන්න. කොහොමද? තීරුබද්ද කියන්නේ මොකද්ද? ආනයනික වටිනාකමින් ප්‍රතිශතය. එහෙනම් ආනයනික වටිනාකම රුපියල් ලක්ෂ 25යි. ඒකෙන් 80ක්. මේක වැඩි කරන්න ඕන 80. හරිද? හරි. මට පුළුවන් මේ බිඳුවට බිඳුවක්, ඒ වගේම තව බිඳුවක් සුළු කරන්න. මොකද වෙන්න ඕන? මෙන්න මේ සංඛ්‍යාව 8ෙන් ගුණ වෙන්න ඕන. හරිද? බලන්න මොකද්ද තියෙන සංඛ්‍යාව පැහැදිලිව ලියා ගන්න. 25යි බිඳු 1යි 2යි 3යි 4යි. මේක වැඩි කරන්න ඕන 8ෙන්. මේ බිඳු 4 එහෙමම එනවා. 8 වැඩි කිරීම 5 කියන්නේ 40යි, 4ක් ඉතුරුයි. 8 වැඩි කිරීම 2 කියන්නේ 16යි, 16 4යි 20යි. බලන්න කීයක් දෙන්නේ කියලා. ලක්ෂ 20යි. හරිද? ඔන්න බිඳු පටල ගන්න එපා. හරියට කරන්න. එහෙනම් මෙන්න මේ ලක්ෂ 25ට අමතරව තව ලක්ෂ 20ක් මේකට එකතු වෙනවා තීරුබද්ද ගෙවුවට පස්සේ. හරිද? එහෙනම් අපිට මොකක්ද අහන්නේ? තීරුබදු ගෙවූ පසු වටිනාකම නේද? කොහොමද එන්නේ? මේ මුදලට මේ බද්ද එකතු වෙන්න ඕන. හරිද? එතකොට අපිට එනවා කීයක්ද උත්තරේ? රුපියල් ලක්ෂ 45ක්. හරි 45යි බිඳු කීයක්ද? 5ක්. හරි. එහෙනම් ඔන්න තීරුබද පිළිබඳව තවත් අපි එක ප්‍රශ්නයක් කරේ. ඊළඟට මේකෙත් පුළුවන් ඔයගොල්ලන්ට ලැබෙන්න තවත් එක වර්ගයක් තීරුබද වලත් ප්‍රතිශතය හොයන එක. ඒ කියන්නේ ප්‍රතිශතය හොයනවා කියන්නේ ඔයගොල්ලෝ දෙන්නේ මොනවද? ආනයනික වටිනාකම දෙනවා, ඒ වගේම තීරුබද මුදල දෙනවා. අපිට කියනවා ප්‍රතිශතය හොයන්න. හරි? ඒ වගේ ප්‍රශ්නත් මේ කොටසට අදාළව දෙන්න පුළුවන් කලින් වගේම. එහෙනම් අපි මේ වගේ ප්‍රශ්නිකුත් හදන්න යමු ඊළඟට. මේක හදපු නැති අය ඉක්මනට හදා ගන්න. තීරුබද්ද ගැන. හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ හදමු අපි තීරුබද්දට අදාළව ප්‍රතිශතයක් හොයන විදිය. ලියන්න මෙහෙම ප්‍රශ්නයක් උදාහරණයක් විදියට. හරි. ලියන්න ඊළඟ උදාහරණය. ආනයනික වටිනාකම ආනයනික වටිනාකම ආනයනික වටිනාකම ආනයනික වටිනාකම රුපියල් 12000ක් වන භාණ්ඩයකට රුපියල් 12000ක් වන භාණ්ඩයකට ආනයනික වටිනාකම රුපියල් 12000ක් වන භාණ්ඩයකට රුපියල් 3000ක තීරුබද්දක් ගෙවන ලද්දේ නම් රුපියල් 12000ක්
ආනයනික වටිනාකමක් සහිත භාණ්ඩයකට රුපියල් 3000ක තීරු බද්දක් ගෙවන ලද්දේ නම් තීරුබදු ප්‍රතිශතය ගණනය කරන්න. තීරුබදු ප්‍රතිශතය ගණනය කරන්න. තීරුබදු ප්‍රතිශතය ගණනය කරන්න. තීරුබදු ප්‍රතිශතය ගණනය කරන්න. හරි. මම දැන් කොහොමද කලින් නේද? කලින් අපි වරිපණම් බද්ද හදනකොට ප්‍රතිශතයක් හොයන්න කිව්වොත් ඕකට මොකද කරන්න ඕන? මුලින්ම අදාළ භාගය ලියා ගන්න එක. හරිද? එතකොට මෙතනදී භාගය ලියනකොට අපි කොහොමද භාගය ලියන්නේ? හරය සහ ලවය. ඔන්න හරියට තේරුම් ගන්න. තීරුබද්දගත් ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. කොහොමද? හරයට ලියවෙන්න ඕන භාණ්ඩයේ ආනයනික වටිනාකම. හරිද? තීරුබදු ප්‍රතිශත හොයනකොටත් හරයට ලියවෙන්නේ ආනයනික වටිනාකම. ලවයට ලියවෙනවා තීරුබදු මුදල. හරි? මෙච්චර භාණ්ඩයකට මේ වගේ ගාණක් තමයි බද්ද. ඔන්න භාගය හදාගත්තා අපි. මේක ප්‍රතිශත කරන්න වැඩි කරනවා 100ට 100. හරිද? ප්‍රතිශත කරන්න වැඩි කරනවා 100ට 100. හරි. ඕක තමයි මේකට අදාළව තියෙන්නේ භාගය ලියනකොට ලියන්න ඕන විදිය. හරිද? ආනයනයේ වටිනාකම හරයට ලියනවා, ලවයට ලියනවා තීරුබදු මුදල වැඩි කරනවා 100ට 100. හරි. දැන් එහෙනම් අපි බලමු මේ ප්‍රශ්නයට අදාළව. ආනයනයේ වටිනාකම 12000යි. තීරුබද්ද ගෙවන්න ඕන 3000. එහෙනම් අපි බලමු මේ ප්‍රශ්නයට අදාළව බදු ප්‍රතිශතය කීයක්ද? එහෙනම් අපිට පුළුවන් මොකද්ද ලියන්න? තීරුබදු ප්‍රතිශතය සමානයි භාණ්ඩයේ ආනයනික වටිනාකම කීයද? 12000යි නේද? එහෙනම් හරයට එනවා 12000. ලවය තීරුබදු මුදල කීයද? 3000යි. ලවයට එනවා 3000ක්. ප්‍රතිශත කරන්න 100ට 100ෙන් වැඩි කරනවා. මොකද වෙන්නේ? මේ බිංදු දෙකක් මේ බිංදු දෙකට සුළු වෙනවා. ඒ වගේම තව බිංදුවක් මෙතන බිංදුවකට අපිට සුළු කරගන්න පුළුවන්. අපි බලමු 312න් බෙදලා කීයද? 300 බෙදීම 12. 30ට 12ව කීයද? 2යි. දෙවරක් 27 12 24යි. 6ක් ඉතුරුයි. 60ට 12ව කීයද? 5යි. 5 වරක් 12 60යි. එහෙනම් කීයක් දෙන්නේ? 125ක තීරුබදු ප්‍රතිශතයක් අය කරලා තියෙනවා මේ භාණ්ඩය ආනයනය කරනකොට. හරි. එහෙනම් ඔන්න තීරුබදු පිළිබඳ ගැටලු. හරි. මේකෙත් තීරුබද්ද හොයන්න දෙන්න පුළුවන්, ප්‍රතිශත හොයන්න දෙන්න පුළුවන්. කලින් එකෙත් එහෙමනේ නේද? වාර්ෂික බද්ද හෙව්වා. එහෙම නැත්නම් කාර්තුවක වටිනාකම හෙව්වා. ඊට අමතරව වරිපණම් බදු ප්‍රතිශතය හෙව්වා. හරි. මෙතන තීරුබද්ද හොයන්න පුළුවන්. ඒ වගේම බදු ප්‍රතිශතය හොයන්න දෙන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න අපිට ලැබුණු දෙවෙනි බදු වර්ගය මොකද්ද? තීරුබද්ද. හරි. මම කව බදු වර්ග 4ක් තියෙනවා නේද? හරි. ඊළඟට අපි යනවා මොකද්ද? ආදායම් බද්ද. හරිද? ආදායම් බද්ද. හරි. එහෙනම් අපි යමු ආදායම් බද්දට. ඊළඟ අනුමාත්‍රිකාව ලියා ගන්න ආදායම් බදු. අපි බලමු මේ ආදායම් බද්ද කියන්නේ මොකක්ද කියලා. ඒක මොනවටද ගෙවන්න ඕන? හරි බදු වර්ග කොටයි නේද? දැන් බලන්නකො ඔයගොල්ලෝ ගෙදරක හිටියත්
රජයට බද්දක් ගෙවන්න ඕන. ඕගොල්ලෝ ව්‍යාපාරික ස්ථානයක් කරත් බද්දක් ගෙවන්න ඕන. ඕගොල්ලන්ට ඉඩමක් තියුණත් බද්දක් ගෙවන්න ඕන. ඒ වරිපණම් බදු. ඕගොල්ලෝ මොනවා හරි දෙයක් පිට රටකින් ආනයනය කරොත් ඒකටත් බද්දක් ගෙවන්න ඕන. ඕගොල්ලෝ මෙහි ඉඳලා මොනවා හරි පිට රටට අපනයනය කරොත් ඒකටත් බද්දක් ගෙවන්න ඕන. හරි? දැන් ආදායම් බද්ද මොකක්ද බලමු. ඕගොල්ලෝ රැකියාවක් කරත් රජයට බද්දක් ගෙවන්න ඕන. හරිද? රැකියාවක් කරත් රජයට බද්දක් ගෙවන්න ඕන. හැබැයි ඒක පොඩි දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම ආදායම් බද්ද කියන්නේ මොකද්ද? කිසියම් කෙනෙකුගේ ආදායමක් ලබනවා නම් එයා රජයට බදු මුදලක් ගෙවන්න ඕන. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් මෙතන තියෙනවා. ආදායම් බද්දේදී අපි හිතමු ඕගොල්ලෝගේ වාර්ෂික ආදායම මාසික නෙවෙයි හරි වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 5ක් නම් හරිද? ඒ කියන්නේ ඕගොල්ලෝගේ අවුරුද්දටම ආදායම රුපියල් ලක්ෂ 5ක් නම් ඒකේ රුපියල් ලක්ෂ 5ක් කියන්නේ අපි නිකන් මාසෙට කීයක් වගේද කියලා බලමුද? බලන්න මාස 12ක් නේ අවුරුද්දට තියෙන්නේ නේද? මේක 12න් බෙදුනනම් අපිට මාසෙකට කීයක්ද කියලා හොයාගන්න තිබුණා. බලන්න 50ට 12 ඒවා 4යි 48යි 2යි 20යි 20ට 1යි 12යි එහෙනම් ඔහොම බැලුවම පේනවා ඔයගොල්ලෝ රුපියල් 41000 ගණක් වගේ එනවා. හරි? ඒ කියන්නේ රුපියල් 40000ක් වගේ ඉක්මවොත් මාසික ආදායම බලන්න මොකද වෙන්නේ. ඔන්න කෙනෙක්ගේ ආදායම ලක්ෂ 5ක් නම් හරිද? ලක්ෂ 5ක් හෝ ඊට වඩා අඩු නම් එයා ආදායම් බද්දෙන් නිදහස්. හරිද? එයාට ආදායම් බදු ගෙවන්න ඕනේ නැහැ. හරිද? මූලික ලක්ෂ 5 හෝ 5ට වඩා අඩු නම් ඒ පුද්ගලයා ආදායම් බද්දෙන් නිදහස්. මොන ආදායමද? වාර්ෂික ආදායම. හරිද? ඊළඟට අපි හිතමුකෝ එක්කෙනෙක්ගේ ආදායම වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 5යි 1 රුපියලයි. 5 ලක්ෂ 1යි. එතන මොකද්ද වෙන්නේ? මෙන්න මේ රුපියලට මෙයා ආදායම් බද්දක් ගෙවන්න ඕන. හරි? රුපියලට ආදායම් බද්දක් ගෙවන්න ඕන. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න මේ රුපියලේ කතාවක් නෙවෙයි මම කිව්වේ. ලක්ෂ 5ට කීයක් හරි වැඩි වුණොත් අනිවාර්යෙන් මේ වැඩි වෙන ගානට ඒ පුද්ගලයා ආදායම් බද්දක් ගෙවන්න ඕන. හරිද? ඔන්න මෙහෙම ගෲප් කිරීමක් තියෙනවා මේ ආදායම් බදු වල. කිසියම් කෙනෙක්ගේ ආදායම පළවෙනි ලක්ෂ 5 නම් එයා ආදායම් බද්දෙන් නිදහස්. ඊළඟට මේ ලක්ෂ 5 ඉඳලා ලක්ෂ 10 දක්වා. ඒ කියන්නේ දෙවෙනි ලක්ෂ 5ක් එයා හොයනවා නම් අවුරුද්දට හරිද? දෙවෙනි ලක්ෂ 5 හොයනවා නම් අවුරුද්දට එයා ඒ දෙවෙනි ලක්ෂ 5ට 4%ක ප්‍රතිශතයක් බදු විදියට ගෙවන්න ඕන. හරිද? ඒ කියන්නේ කොහොමද? එක්කෙනෙක්ගේ ආදායම ලක්ෂ 5 ඉඳලා ලක්ෂ 10ක් දක්වා තියෙනවා නම් අවුරුද්දට අන්න එයා අර දෙවෙනි ලක්ෂ 5ට රුපියල් 4%ක බද්දක් ගෙවන්න ඕන ආදායම් බදු විදියට. අපි හිතමු ඒ පුද්ගලයාගේ ආදායම තුන්වෙනි ලක්ෂ 5ටත් යනවා. ඒ කියන්නේ මොකද්ද? ලක්ෂ 10 සිට 15 දක්වා ආදායම තියෙන පුද්ගලයෙකුට. අන්න අර තුන්වෙනි ලක්ෂ 5ට එයාට 8%ක බද්දක් ගෙවන්න වෙනවා. හරිද? ඔන්න ඔය වගේ කාණ්ඩගත කිරීමක් මේකේ තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ ලක්ෂ 5 ආවොත් අන්න එයාට ඒ කීයද? 4 වෙනි ලක්ෂ 5ට 4 වෙනි කාණ්ඩයට 12%ක බදු මුදලක් ගෙවන්න වෙනවා. හරිද? ඔන්න ඔය වගේ කිසියම් පුද්ගලයෙක්ගේ ආදායම වැඩි වෙන්න එයා ගෙවන්න ඕන බදු ප්‍රමාණය වැඩි. හරිද? දැන් ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් නේද ડોක්ටර්ස්ලා එහෙම ගත්තොත් නේ ප්‍රයිවට් channel කරලා නේද දවසට patientsලා 50ක් විතර බලනවා නේද? ඔන්න ගාන හදන්න. හරි? දවසට 50යි. එක්කෙනෙක්ගෙන් 1000ක් ආවොත් නේද? ඔන්න කීයද? ඊට පස්සේ මාසෙකට කීයද? අවුරුද්දට කීයද? එහෙනම් මෙයා කොච්චර ගාණක් ගෙවන්න ඕන නැද්ද? හරි අපිට ඒ වැඩක් නැහැ. අපි යමු මේ ප්‍රශ්න වලට වාර්ෂික
ආදායම හොයන විදිය. හරිද පැහැදිලිද? ඔන්න කාණ්ඩගත කිරීමක් මම කරා. කෙනෙක්ගේ ආදායම මූලික ලක්ෂ 5 නම් එයා ආදායම් බද්දෙන් නිදහස්. ඊළඟ ලක්ෂ 5ට එයා 104ක් ගෙවන්න ඕන. ඊළඟ ලක්ෂ 5ට 108ක් ගෙවන්න ඕන. ඊළඟ ලක්ෂ 5ට 112ක් ගෙවන්න ඕන. හරිද? මම හිතන ඕගොල්ලෝගේ පොත ගත්තොත් දැන් මේක ඕගොල්ලෝ කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ඔයගොල්ලෝ ප්‍රශ්නයක් දුන්නාම මේ අදාළ විදියට හදන්න ඕන දේවල් දෙනවා. හරි? එතකොට මෙතනදී ඔයගොල්ලෝ තේරුම් ගන්න අපි කොහොමද මේ වගේ ප්‍රශ්න හදන්නේ කියන එක. බලන්න මේ පොතේ තියෙනවා ඔයගොල්ලෝගේ මෙන්න මේ වගුව 140 වෙනි පිටුවේ බලන්න 140 වෙනි පිටුවේ ආදායම් බද්ද. හරි? ඔන්න ඔහම වගුවක් දීලා තියෙනවා. බලන්න වාර්ෂික ආදායම පළමු ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. ඊළඟ ලක්ෂ 5ට 104ක්. ඊළඟ ලක්ෂ 5ට 108ක්. ඊළඟ ලක්ෂ 5ට 112ක්. ඊළඟ ලක්ෂ 5ට 116ක්. ඊළඟ ලක්ෂ 5ට 120ක්. කෙනෙක්ගේ ආදායම රුපියල් ලක්ෂ 30ට වැඩි නම් එයා 124ක් බදු විදියට ගෙවන්න ඕනේ. හරිද? බලන්න මේ කොයි කාලෙද කියලා දැන් මීට වඩා වෙනස් ඇති නේද? මේ 13.1 වගු උපුටාගෙන තියෙන්නේ මහා බැංකු වාර්තාව 2013. ඒ කියන්නේ මීට අවුරුදු 8කට කලින් නේද? දැන් එහෙනම් මීට වඩා වැඩි ඇති. හරි. අපි එහෙනම් බලමු මේ වගේ ආදායම් බදු ප්‍රශ්න අපි කොහොමද හදන්නේ කියලා. හරි. මේ ප්‍රශ්නේ ලියා ගන්න ඕගොල්ලෝ උදාහරණයක් විදියට. හරි. මෙහෙම ලියන්න. පුද්ගලයෙක්ගේ වාර්ෂික ආදායම් බදු මුද වාර්ෂික ආදායම පුද්ගලයෙක්ගේ වාර්ෂික ආදායම පුද්ගලයෙක්ගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 7ක් නම් රුපියල් ලක්ෂ 7ක් නම් පුද්ගලයෙක්ගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 7ක් නම් දැන් මේ තව දෙයක් මතක තියාගන්න ආදායම් බද්ද ගෙවන්න ඕන අවුරුද්දට. හරි? වාර්ෂික ආදායම් බද්දක් තමයි ගෙවන්න ඕන. කිසියම් පුද්ගලයෙක්ගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 7ක් නම් එම පුද්ගලයා කොපමණ වාර්ෂික ආදායම් බද්දක් ගෙවිය යුතුද? කොපමණ වාර්ෂික ආදායම් බද්දක් ගෙවිය යුතුද? කොපමණ වාර්ෂික ආදායම් බද්දක් ගෙවිය යුතුද? හරි. ඔන්න හොඳට බලා ගන්න අපි මේ ප්‍රශ්න කොහොමද හදන්නේ කියන එක. හරි. මම මේ ප්‍රශ්න වගන්ති ලියලා හදන්න කලින් ඔයගොල්ලෝ පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කොහොමද මේක අපි හදන්නේ. මෙන්න මේ වගුව බලන්න. හරිද? දැන් මෙයාගේ ආදායම කීයද? ලක්ෂ 7යි. හැබැයි මේ ආදායම් බදු ගන්නකොට පොඩි සහනයක් තියෙනවා. මොකද්ද? ලක්ෂ 5ක් මුල් ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. හරිද? දැන් ලක්ෂ 7ක් වෙන පුද්ගලයෙක්ගේ ආදායම ලක්ෂ 7ක් ආදායම් ලබන පුද්ගලයෙක් පළවෙනි ලක්ෂ 5 මොකද්ද වෙන්නේ? ආදායම් බද්දෙන් නිදහස්. ඒ කියන්නේ මුල් ලක්ෂ 5ට බද්දක් ගෙවන්න අවශ්‍ය නැහැ. හරිද? ඒතර ඒ ලක්ෂ 5 අයින් වෙනවා. දැන් කීයක් ඉතුරු වෙනවද? මේක අඩු වුණාම තව කීයක් ඉතුරු වෙනවද බලන්නකෝ. ලක්ෂ කීයද? 2ක්. හරිද? දැන් මේ ලක්ෂ 2 කියන්නේ බලන්න පළවෙනි ලක්ෂ 5 ගියාම මෙන්න මේ ගෲප් එකේ නේද ඔක තියෙන්නේ. ලක්ෂ 2 කියන්නේ මොකක්ද? දෙවෙනි ලක්ෂ 5 ඇතුලේ තියෙන. හරිද? එහෙනම් මෙන්න මේ ලක්ෂ 2ට මෙයා ගෙවන්න ඕන කීයක්ද? දෙවෙනි ලක්ෂ 5ට ගෙවන්න ඕන කීයක්ද? 104ක්. හරි? ඒ කියන්නේ දෙවෙනියට තියෙන ලක්ෂ 5ක් දක්වාම මෙයා ගෙවන්න තියෙන්නේ 104යි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ බද්දට 104ක් තමයි මෙයා ගෙවන්න ඕන. පැහැදිලිද? ඔන්න ඕක තමයි මේ කියන කතාව. මේ ලක්ෂ 5 නිදහස්. ඊට පස්සේ ඒ ලක්ෂ 5 අඩු වුණාම තව කීයක් ඉතුරු වෙනවද?
ඒක අපි මේ කාණ්ඩ වලට වෙන් කළා ප්‍රතිශතත් එක්ක ගණනය කිරීම කරනවා. හරිද? එහෙනම් අපි බලමු මේ ප්‍රශ්නය කොහොමද කරන්නේ. ඔන්න අපි වගන්ති ලියනවා. ඉස්සෙල්ලම ලියනවා මොකද්ද? මෙයාගේ වාර්ෂික ආදායම. හරිද? එහෙනම් මුලින්ම ලියවෙන දේ තමයි මොකද්ද? වාර්ෂික ආදායම. හරි? මේ පුද්ගලයාගේ වාර්ෂික ආදායම. වාර්ෂික ආදායම සමානයි කීයද? රුපියල් ලක්ෂ 7යි. හරිද? එහෙනම් ඔන්න අපි පළවෙනි පියවර ලියාගත්තා. දීපු ප්‍රශ්නයෙන් භාවිතා කරලා වාර්ෂික ආදායම. ඊට පස්සේ අපි දන්නවා මුල් ලක්ෂ 5 පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් කියලා නේද? එහෙනම් අපි ලියනවා ආදායම් බද්දෙන් නිදහස් මුදල කීයක් දෙන්නේ? රුපියල් ලක්ෂ 5ක්. හරිද? එයාගේ ආදායම ලියුව ලක්ෂ 7යි. ඊට පස්සේ ආදායම් බද්දෙන් නිදහස් මුදල ලියුවා ලක්ෂ 5යි. ඊළඟට අපි බලමු මෙයා කීයක්. හරි? මෙයා කොච්චර ආදායමට බදු ගෙවන්න ඕනද? එහෙනම් අපි ලියනවා දැන් බදු ගෙවිය යුතු ආදායම. බදු ගෙවිය යුතු ආදායම. හරිද? පැහැදිලිද? දැන් ලක්ෂ 7ක් මෙයාගේ ආදායම තියෙනවා ලක්ෂ 5කට නිදහස් වෙනවා. එහෙනම් තව කීයක් ඉතුරු වෙනවද? මොකද කරන්නේ? ලක්ෂ 7න් අඩු කරනවා ලක්ෂ 5ක්. එතකොට අපිට ලැබෙනවා ආදායම් බදු ගෙවන්න ඕන ආදායම කීයද? රුපියල් ලක්ෂ 2යි. ඒ ලක්ෂ 2 කියන්නේ මෙන්න මේ දෙවෙනි ලක්ෂ 5 ඇතුලේ තියෙන එක. හරිද? එහෙනම් අපි ලියනවා ඒ ලක්ෂ 2ට කීයක් බදු මුදල් ගෙවන්න ඕනද? එහෙනම් අපි ලියනවා දැන් මොකද්ද? ගෙවිය යුතු බදු මුදල සමානයි මොකද වෙන්න ඕන? ලක්ෂ 2ට 104ක්. හරිද? ලක්ෂ 2ට 104ක්. එහෙනම් මොනවද වෙන්නේ? මේ බිංදු දෙකට බිංදු දෙකක් සුළු වෙනවා. කීයද බලන්න? 2.3යි නේද? 2000. 2000 වැඩි කිරීම 4. කීයක්ද වෙන්නේ? රුපියල් 8000ක් වාර්ෂික ආදායම් බද්ද විදියට රජය විසින් අය කරනවා. හරිද? එහෙනම් ලක්ෂ 7ක ආදායමක් තියෙන පුද්ගලයෙක් රුපියල් 8000ක බදු මුදලක් රජයට ගෙවන්න වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ආදායම් බද්ද හදන විදිය අපි තව උදාහරණයක් ගමු මේකට. හරි ඉක්මනට ඔයගොල්ලෝ මේක ලියා ගන්න. හරි. අපි එහෙනම් තවත් ප්‍රශ්නයක් හදමු මේ වගේ නේද? එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි කොහොමද මේවා තව දුරටත් නේ තව ආදායම වැඩි වෙනකොට අපි කොහොමද මේ වගේ ගණන් හදන්නේ කියලා. හරි. ලියන්න මේ ප්‍රශ්නේ ඊළඟට. ලියන්න මෙහෙම රුපියල් ලක්ෂ 13ක රුපියල් ලක්ෂ 13ක රුපියල් ලක්ෂ 13ක වාර්ෂික ආදායමක් ලබන පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 13ක වාර්ෂික ආදායමක් ලබන පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 13ක වාර්ෂික ආදායමක් ලබන පුද්ගලයෙක්
ආදායම් බදු මුදල ලෙස ආදායම් බදු මුදල ලෙස ආදායම් බදු මුදල ලෙස කොපමණ මුදලක් වාර්ෂිකව ගෙවිය යුතුද? වාර්ෂිකව ගෙවිය යුතුද? හරි. එහෙනම් ඔන්න හොඳට බලා ගන්න ඒකත් කරන විදිය. මම දැන් මේක අර වගන්ති ලියන්න කලින් ඔයගොල්ලෝ පැහැදිලිව තේරුම් ගන්න. දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ මේ වගේ පොඩ්ඩක් සටහනක් නේද? පැත්තකින් හදාගත්තාම මේක ඊට පස්සේ අපිට ඒ ටික වගන්තියෙන් ලියලා හදන්නයි තියෙන්නේ. හරිද? ඔන්න බලන්න මොකද්ද වෙන්නේ. දැන් මෙයාගේ ආදායම කීයද? ලක්ෂ 13යි. අපි දන්නවා මේ පුද්ගලයෙක්ගේ මුල් ලක්ෂ 5. හරිද? පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්. ඒ කියන්නේ ඒකට බද්දක් ගෙවන්න ඕනේ නැහැ. එහෙනම් අපි ඒක නිදහස් කරමු. ඔන්න ලක්ෂ 5ක් අපි නිදහස් කරනවා. එතකොට මොකද වෙන්නේ? තව මෙයාට ඉතුරු වෙනවා කීයක්ද? ලක්ෂ 8ක්. හරිද? ලක්ෂ 8ක් තව ඉතුරු වෙනවා. හරි? මුල් ලක්ෂ 5 අයින් කරාට පස්සේ තව ඉතුරු වෙනවා 8ක්. බලන්න ඒ 8 කියනකොට මේ දෙවෙනි ගෲප් එකේ 5යි තියෙන්නේ නේද? හරි? දෙවෙනි ගෲප් එකේ තව 5ක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අපි දෙවෙනි ගෲප් එකත් වෙන් කර ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? මේකෙන් තව 5ක් අයින් කරනවා. හැබැයි ඒ 5 නිදහස් නෑ. ඒකට 104ක් මෙයා ගෙවන්න ඕන. හරි? මෙන්න මේ ලක්ෂ 5ට 104ක් ගෙවන්න ඕන. එහෙම ගෙවුවට පස්සේ තවත් ඉතුරු වෙනවා බලන්න කීයක්ද? ලක්ෂ 3ක්. හරිද? ඔන්න දැන් අපි තුන්වෙනි ලක්ෂ 5ටත් යනවා. ලක්ෂ 5ක්ම නෑ ලක්ෂ 3යි. එහෙනම් මෙන්න මේ තුන්වෙනි කාණ්ඩයට යනවා. එතන ලක්ෂ 5ක් වෙනකන් 108ක බදු මුදලක් ගන්නවා. හරිද? එහෙනම් මේ ලක්ෂ 3ට මෙයා ගෙවන්න ඕන 108ක මුදලක්. හරිද? පැහැදිලිද? එතනින් එයාගේ ආදායම ඉවරයි. ලක්ෂ 5 ඉක්මවුවා නම් අපි ඊළඟ ගෲප් එකටත් යන්න වෙනවා. හරි? එහෙනම් ඔන්න ওই විදියට මෙයා මෙන්න මේ දෙවෙනි ලක්ෂ 5ට 104කුත් තුන්වෙනි ලක්ෂ ඊළඟ ලක්ෂ 3ට 108කුත් මෙයාට ගෙවන්න වෙනවා. පැහැදිලිද? හරි. මෙන්න මේ සටහන පොඩ්ඩක් ඔයගොල්ලෝ ඇඳ ගන්න. ඊට පස්සේ අපි මේක වගන්ති ලියලා හදමු. හරිද? පැහැදිලිද? හරි. එහෙනම් අපි වගන්ති ලියමු නේද? හරි. ඉස්සෙල්ලම මෙන්න මේක ලියවෙන්න ඕනේ. ලක්ෂ 13 කියන එක. එහෙනම් අපි මුල්ම වගන්තිය විදියට ලියනවා මොකද්ද? වාර්ෂික ආදායම. හරි. දැන් අපි ලියමු වාර්ෂික ආදායම. සමානයි කීයද? රුපියල් ලක්ෂ 13යි. හරිද? ඔන්න වාර්ෂික ආදායම ලිව්වා. හරි. ඊළඟට මොකද්ද වෙන්නේ? අර නිදහස් ආදායම. හරි? ආදායම් බද්දෙන් නිදහස් ආදායම. මම ඒක කෙටියෙන් ලියන්නම් එහෙම නිදහස් ආදායම. කීයද? රුපියල් ලක්ෂ 5යි. හරි. දැන් මම මේක හදාගෙන තියෙන්නේ මෙහෙම නේද? ලක්ෂ 13ක් තියුණා. ඒකෙන් 5ක් නිදහස් වුණා. 8ක් ඉතුරු වුණා. ඒකෙන් ඊළඟ ලක්ෂ 5ට ගියා. ඒ ලක්ෂ 5ට 104ක් ගෙවන්න ඕන. තව ඉතුරු වෙනවා ලක්ෂ 3ක්. ඒකට 108ක් ගෙවන්න ඕන. එතනින් ඉවරයි. හරිද? ඔන්න දැන් පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් වුණා.
හරිද? එහෙනම් අපි යනවා මෙන්න මේ දෙවෙනි ලක්ෂ පහට ගෙවන්න ඕන බදු මුදල හොයාගන්න. හරිද? එහෙනම් අපි දැන් ලියනවා මොකද්ද? ඊළඟ ලක්ෂ පහ. හරිද? ඊළඟ ලක්ෂ පහ බදු මුදල. ඊළඟ ලක්ෂ පහට බදු මුදල. කොහොමද ගන්නෙ? ලක්ෂ පහට 104ක් බලන්න ඕනේ නේද? එහෙනම් අපි මොකද කරන්නේ? ලක්ෂ පහ වැඩි කිරීම ඊයෙන් 4. මේ බිංදු දෙකට බිංදු දෙකක් සුළු වෙනවා. ඒතර බලන්න වෙන දෙය 5000 වැඩි කිරීම 4. කීයක් දෙන්නේ? රුපියල් 20000ක් කියලා අපිට එනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ දෙවෙනි ලක්ෂ පහට රුපියල් 20000ක බද්දක් මෙයාට ගෙවන්න වෙනවා. හරි. එතනින් ඉවර නෑ. තව ලක්ෂ 3ක් මෙයාගේ ආදායම තියෙනවා. එහෙනම් අපි ඊළඟට හොයනවා ඊළඟ ලක්ෂ 3ට බදු මුදල. හරිද? මෙන්න මෙහෙම අර ගෲප් වලට වෙන වෙනම හොයන්නයි තියෙන්නේ. ඊළඟ රුපියල් ලක්ෂ 3ට බදු මුදල. ඒක කොහොමද කරන්නේ? ලක්ෂ 3ට 108ක්. හරි? එහෙනම් අපි මොකද කරන්නේ? ලක්ෂ 3 වැඩි කිරීම 108. බිංදු දෙකට බිංදු දෙකක් සුළු වෙනවා. බලන්න 3000 වැඩි කිරීම 8. හරි? බිංදු 3ක් තියෙනවා නේද? 8 වැඩි කිරීම 3 කියන්නේ කීයද? 24යි. එහෙනම් අපිට පිළිතුරක් එනවා කීයක්ද? රුපියල් 24000ක්. හරිද? පළවෙනි ලක්ෂ පහ ආදායම් බද්දෙන් නිදහස්. දෙවෙනි ලක්ෂ පහට රුපියල් 20000ක් ගෙවන්න ඕන. ඊළඟ ඉතිරි වෙන ලක්ෂ 3ට රුපියල් 24000ක් ගෙවන්න ඕන. එහෙනම් අපිට පුළුවන් මෙයාට ගෙවන්න වෙන සම්පූර්ණ වාර්ෂික බද්ද මේ ආදායම් බද්ද. එහෙනම් දැන් ලියනවා අපි වාර්ෂික ආදායම් බදු මුදල සමානයි මොකද කරන්න ඕන? මෙන්න මේ 20000යි මෙන්න මේ 24000යි එකතු කරන්න ඕන. 20000ට එකතු වෙනවා 24000. එහෙනම් අපිට පිළිතුරක් ලැබෙනවා කීයක්ද? රුපියල් 44000ක් ආදායම් බද්ද විදියට මේ පුද්ගලයාට ලක්ෂ 13ක් ආදායම ලබන පුද්ගලයාට රුපියල් 44000ක ආදායම් බද්දක් වාර්ෂිකව ගෙවන්න තියෙනවා. හරිද? පැහැදිලිද? ඔන්න එහෙනම් ආදායම් බදු මුදල හොයන විදිය. හරි. ඔයගොල්ලෝ ඒක ඉක්මනට ලියා ගන්න. හරි. මට පොඩ්ඩක් කියනවද මේ ආදායම් බද්ද පැහැදිලිද කියලා හදන විදිය? හැමෝටම පොඩ්ඩක් කියන්නකෝ බලන්න පැහැදිලිද? මොන හරි ගැටලු තියෙනවද මේක හදන විදිය ගැන? පැහැදිලි සර්. පැහැදිලි. හරි. අනිත් අයට තරුෂිකා මාන්ති ලෙහාරා පැහැදිලිද? අනිත් අය ශිලානි පැහැදිලිද? ඒ තව ගානක් මන්ති මොකද්ද? ඒ තව ගානක් කියලා දෙන්නකෝ. ඒ ආදායම් බදු. පැහැදිලි මදි මට පොඩ්ඩක් කියන්නකෝ. මොකද්ද? ඒ අර මේ වගේ තව ගානක් කියලා දෙන්නකෝ. අපි තව එකක් බලමු මේ වගේ උදාහරණයක් නේද? දැන් ඔයගොල්ලෝ මේ වගේ ප්‍රශ්න කරනකොට මේ විදිහට අපි වගන්ති ලියා ගන්න ඕනේ. වගන්තියට නෙවෙයි අපිට වැදගත් වෙන්නේ ගාන හදා ගන්න එක. හරිද? ඒතර ගාන හදනකොට ඔයගොල්ලෝ මේ වගේ කටුසටහනක් පොඩියට පැත්තකින් හදා ගන්න. හරිද? ඒ කියන්නේ මොනවද කරන්න ඕන? අපි ලක්ෂ 5ව වෙන් කර කර යන්න. හරි? මුල් ලක්ෂ 5 නිදහස්.
ඊළඟ ලක්ෂ 5ට 104ක්. ඊළඟ ලක්ෂ 5ට 108ක්. තව ලක්ෂ 5ක් ආවොත් 112ක්. හරි අර ඒ විදිහට කාණ්ඩගත කිරීමක් කරලා කරන්නයි තියෙන්නේ. හරි අපි එහෙනම් ඊළඟට බලමු තව මේ වගේ ප්‍රශ්නයක්. ඒක මම ඔයගොල්ලෝ තනියම හදන්න පොඩි වෙලාවක් දෙන්නම්. මෙන්න මේ වගුවට අනුව හදන්න. හරි. ලියන්න මෙහෙම. ලියන්න මේ ප්‍රශ්නය. එක්තරා පුද්ගලයෙක්ගේ වාර්ෂික ආදායම එක්තරා පුද්ගලයෙක්ගේ වාර්ෂික ආදායම එක්තරා පුද්ගලයෙක්ගේ වාර්ෂික ආදායම 17,50,000ක් නම් රුපියල් 17,50,000ක් නම් 175.4යි හරි 17,50,000ක් නම් එම පුද්ගලයා ආදායම් බද්ධ ලෙස වාර්ෂික ආදායම් බද්ධ ලෙස කොපමණ මුදලක් ගෙවිය යුතුද? රුපියල් 17,50,000ක ආදායමක් ලබන වාර්ෂික ආදායමක් ලබන පුද්ගලයෙක් ආදායම් බද්ධ ලෙස වාර්ෂිකව කොපමණ මුදලක් ගෙවිය යුතුද? හරි. පොඩ්ඩක් බලමුද මේක හදන්න පුළුවන්ද කියලා ඔයගොල්ලන්ට දැන්. මම අර කලින් කරා වගේ ඔයගොල්ලෝ ඒව ගෲප් කිරීමක් කරා. හරිද? මම හිතන්නේ ඔයගොල්ලෝ මේ වගුව පොතේ තියෙනවනේ මම මේක අයින් කරන්නම් මෙතනින්. හරිද මේක පැත්තකින් තියාගෙන මෙයාගේ ආදායම 17,50,000. හරිද මේව ගෲප් කරන්න. මේ ලක්ෂ 5 නිදහස්. මේ ලක්ෂ 5ට මෙච්චරයි. මේ ලක්ෂ 5ට මෙච්චරයි. මේ ලක්ෂ 5ට මෙච්චරයි. මේ ලක්ෂ 5ට මෙච්චරයි. ඊට පස්සේ ඉතුරු වෙනවා නම් මේ ටිකට මෙච්චරයි. හරි ප්‍රතිශත ටික ඉස්සරහින් ලියා ගන්න. ඊට පස්සේ මම හිතන්නේ වගන්ති ලියන්න තියෙනවා. අන්න මම පොඩි වෙලාවක් දෙන්නම් තනියම හදන්න නේද? හරි ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ තනියම හදලා නේද ගන්න කොහොමද කියලා. හරි. වගුව පොතේ තියෙනවා ඒක බලන්න. ඒක බලලා ඒ ගෲප් වලට අදාළ ප්‍රතිශත කීයද කියන එක බලන්න.
දැන් ඔයගොල්ලෝ යම් දුරකට නේද මේක ගැන හිතන්න ඇති නේද? මේ වගේ කටුසටහනක් මම හිතන්නේ ඇඳ ගන්න ඇති. හරි මම දැන් ඒක හරිද කියලා බලන්න ඕන. මම වගන්ති ලියන්න යන්නේ නැහැ. ඒක හරිද කියලා බලන්න. අපි මොකද්ද කරන්නේ? මේක ලක්ෂ 5 ගොඩවල් වලට වෙන් කරනවා. හරි? එහෙනම් මම මෙන්න මුල්ම ලක්ෂ 5 අඩු කර ගන්නවා. ඒක නිදහස්. එතකොට අපිට එනවා කීයක්ද? ලක්ෂ 12මාරක්. නේද? 12,50,000ක් තව ඉතුරු වෙනවා. ඒතර ඕගොල්ලෝ පේනවනේ ලක්ෂ 12මාරක් කියනකොට ලක්ෂ 5 ගොඩක් එතන වෙන් කරගන්න පුළුවන්. එහෙනම් අපි මොකද කරන්නේ? තව ලක්ෂ 5ක් වෙන් කරගන්නවා. අන්නේ දෙවෙනි ලක්ෂ 5. ඒකට 104ක් බදු ගෙවන්න ඕන. ඒකත් අයින් කරාම 7,50,000ක් තව ඉතුරු වෙනවා. ඒතර 7,50,000 කියනකොට ඕකට තේරෙනවා තව ලක්ෂ 5 ගොඩක් අපිට වෙන් කරගන්න පුළුවන්. එහෙනම් අපි මොකද කරන්නේ? තවත් ලක්ෂ 5ක් වෙන් කරගන්නවා. ඒ ලක්ෂ 5ට 8%ක බදු මුදලක් අය කරනවා. හරිද? එහෙම කරාම තවත් මුදලක් ඉතුරු වෙනවා. කීයක්ද? 2,50,000. හැබැයි ඒ 2,50,000 කියනකොට අපිට තව ලක්ෂ 5 ගොඩක් වෙන් කරගන්න බෑ. එහෙනම් මේක යන්නේ ඊළඟ ලක්ෂ 5ට. හරිද? ඔයගොල්ලෝ දන්නවා දැන් පළවෙනි ලක්ෂ 5 නිදහස්, ඊළඟ ලක්ෂ 5ට 104යි, ඊළඟ ලක්ෂ 5ට 108යි, ඊළඟ ලක්ෂ 5ට කීයද? ඒ කියන්නේ ලක්ෂ 5ම වෙන්න ඕනේ නැහැ. ඒ අතර ගාණක් තියුණොත් කීයක්ද? 12ක් නේද? වගුවේ තියෙන්නේ. එහෙනම් මේ ලක්ෂ 2මාරට 12ක බදු මුදලක් අය කරනවා. හරිද? ඔන්න ඕක තමයි හදන්න තියෙන්නේ. ඕක අපි වගන්ති ලියලා හදන්නයි තියෙන්නේ. හරිද? හරි. ඉක්මනට හදමු බලන්න එහෙනම්. ඔයගොල්ලෝ මේක හරියට හිතුවද කියලා බලන්න. හරි. අපි මෙහෙම කරමු. ඔය ප්‍රශ්නය ඔයගොල්ලෝ ඔන්න හෝම්වර්ක් එකක් විදියට මම දෙනවා.